අයිබෝවන් අපි අද පුනරීක්ෂණ වැඩක් විදිහට සාකච්ඡා කරන්නේ ඔයගොල්ලගේ ව්‍යාකරණ තරයකට අනිවාර්යයෙන්ම ලකුණු කිහිපයක් සම්බන්ධයෙන් වැදගත් වෙන ව්‍යාකරණ වර්ගයක්. ඒක ජනවාරි මාසයේ ඔයගලට දීලා තියෙන සම්පූර්ණ ව්‍යාකරණ කොටස් ඇතුළත් නිබන්ධය හා සම්බන්ධ පාඩමක්. ඒ ටියුට් එකේ 25 වෙනි පිටුවේ මේ ගැන සඳහන් වෙනවා. දැන් සමහර අය ඉන්න පුළුවන් මේ ටියුට් එක නැති අය. එතකොට ඒගොල්ලන්ටත් පුළුවනි මේක දැන් අපි සටහනක් විදිහට හදාගෙන යනවා. මම ඔයගලට ඒවපු පණිවිඩයේදී කිව්වා මේ සටහන් සම්පාදනය කරගන්න ලියන්න පුළුවන් විදිහට කොළ සූදානම් කරගන්න කියලා. එතකොට මේක අද මේ පාඩම අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසන් කරන නිසා ඒක එක ඒකකයක් විදිහට ඔයගලට ළඟ තියාගන්න පුළුවන්. ඒ නිසා පොතක ලියනවාද කොලයක ලියනවාද කියන එක ඔයගොල්ලෝ තීරණය කරගන්න. කොහොම හරි මේ සටහන සම්පූර්ණයෙන් සකස් කරගෙන මෙතනින් ඔයගලට ස්ථිරවම ලකුණු එකක් තියෙනවා. ඊට අමතරව තවත් ලකුණු මේ ඉගෙන ගන්න સિદ્ધාන්තය හා සම්බන්ධව කීපයක් තියෙනවා. ලකුණු 5ක විතර වගේ වැදගත්කමක් මේ පාඩමේ තියෙනවා. ඒතර මේක මේ පාඩම තමයි කෘදන්ත පද කියන එක. කෘදන්ත පද. දැන් නොඑක් අවස්ථාවන් වල අපි අභ්‍යාස කරනකොට විශේෂයෙන් කෙටි පේපර් එක හා සම්බන්ධව ඕගොල්ලන් ගොඩ දෙනෙක් දැකලා තියෙනවා කෘදන්ත පද පමණක් අන්තර්ගත වර්ණය තෝරන්න කියලා ප්‍රශ්නයක්. දැන් ඔයගලට දීලා තියෙන මම දීලා තියෙනවා මාර්කින් ස්කීම් දෙකක්ම. ඒ කියන්නේ සිලබස් එකට තාම දෙකයිනේ තිබුණේ. මේ දෙක දීලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නවල ව්‍යුහය ඔයගොල්ලෝ බැලුවොත් ටියුට් එකක් විදිහට ගත්තොත් ඔයගලට දෙන 9 වෙනි ප්‍රශ්නය 9 වෙනි ප්‍රශ්නේ සකස් කරන්නේ කෘදන්ත පද කියන එක මත පදනම් වෙලා. හරිද? කෘදන්තයක් නොවන පදයක් අන්තර්ගත වර්ණය තෝරන්න. එතකොට මෙතන තියෙනවා සාමාන්‍යයෙන් වචන 25ක්. එතකොට මේ වචන 25න් එක වචනයක් කෘදන්තයක් නෙමෙයි. අන්නේ කෘදන්තයක් නොවන වචනය මොකක්ද කියලා හොයාගෙන ඒ වචනේ අන්තර්ගත වර්ණය තෝරපුවාම ඔයාට ලකුණු එකක් දෙනවා. ඒ අනුව ඔයා අරගෙන හිටියේ ලකුණු සංඛ්‍යාව 74යි නම් කෘදන්ත ගැන දැනගෙන හිටියේ හින්දා ඔයාට 75 වෙලා ඒ එකක් එනවා. ඒ නිසා මේක ඊටාම වැදගත් ව්‍යාකරණ අංගයක්. මම උත්සාහ කරනවා අද මේක සම්පූර්ණයෙන්ම සාකච්ඡාවෙන් අවසන් කරන්න. එතකොට දැන් ඔන්න ඔයා දන්නවා දැන් අපි මොකද්ද කරන්න යන්නේ කියන එක. කෘදන්ත පද පිළිබඳව අපි අද සාකච්ඡා කරන්න කියන එක දැන් ඔයගොල්ලෝ දන්නවා. ඒතර ඒ හා සම්බන්ධයෙන් ඔයගොල්ලෝ ඉතා පැහැදිලි සටහන සකස් කරගෙන යන්න පාඩම අවසන් කළා ඔයගලට මතුවෙන ගැටලු සාකච්ඡා කරන්න මම ඔයගලට වෙලාව දෙනවා. ඒ විදිහට අපි ඒක සාකච්ඡා කරමු. දැන් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා අපිත් එක්ක කාලයක් වැඩ කරලා තියෙන නිසා අපි පන්තිය ආරම්භ කරපුවාම අපි විෂය කරුණක් තෝරගෙන අපි විෂය කරුණ ගැන විතරයි කතා කරන්නේ. ඒ අතර අපි ගැන හරි අපි මොනවා හරි තොරතුරු හරි ඒව මොකුත් සාකච්ඡා කරන්නේ නැහැ. විෂය කරුණු විතරයි. එතකොට ඔයගලට විශේෂ පණිවිඩයක් ඕනි කියන්න. ඒ තමයි දැන් ඔයගොල්ලන් අතරිනුත් ආපු යම් යම් යෝජනා සහ සාකච්ඡා එක්ක ඔයගොල්ලෝ WhatsApp හරහා අහලා තියෙන ප්‍රශ්න ආදියත් එක්ක ඔයගොල්ලන්ට පාඩම් කිරීම හා සම්බන්ධ මතුවලා තියෙන යම් යම් ගැටලු තියෙනවා. ඒවට කිසියම් විදියක පිළිතුරක් අපිට හදාගන්න පුළුවන්ද? ඒවට කොහොමද අපි මුහුණ දෙන්න ඕනි කියන එක ගැන මගේ අත්දැකීම් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න මම වෙලාවක් දාලා තියෙනවා. සෙනසුරාදා රෑ 8:30ට Zoom වලින්. එතකොට ඔයගලට මම එතෙන්දී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මූලික වශයෙන් කරුණු දෙකක්. ඒ තමයි දැන් අවුරුදු 20ක විතර කාලයක ඔයගලගේ වයසයත් එක්ක සමීපව කටයුතු කිරීම නිසා ඔයගලන්ගේ වයසේදී පාඩම් කරනකොට ඇති වෙන ගැටලු පිළිබඳව මට සමහර විට ප්‍රායෝගික අවබෝධයක් තියෙනවා. ඊළඟට
බෞද්ධ දර්ශනය මත අවධානය යොමු කළොත් යම් යම් කරුණු තියෙනවා මනස එකඟ කරගෙන අරමුණක් ජය ගැනීමට උත්සාහ කරන කෙනෙකුට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අන්න ඒ වගේ කරුණු කීපයක් සාකච්ඡා කරන වැඩසටහනක් අපි සෙනසුරාදා 8:00ට කරනවා. මම ඔයගලට ආරාධනා කරනවා ඒකට සම්බන්ධ වෙලා ගැටලු තියෙනවා කතා කරන්න, සාකච්ඡා කරන්න. ඒකට සම්බන්ධ වෙන්න ඒක ක්ලාස් එකක් නෙමෙයි. යන්න එදාට අපිට ඕනි තරම් දේවල් කතා කරන්න පුළුවන්. कारण එදාට අපි විවෘතයි. අද අපි ඉන්නේ සිලබස් එකක් අස්සේ. හරි? එතකොට මේ සිලබස් එකේ තියෙනවා ව්‍යාකරණ ඒකකයේ 9 වෙනි ඒකකයේ හැටියට කෘදන්ත පද කියලා පාඩම. එතකොට එතනින් තමයි අපි අද ආරම්භ කරන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ නිකමට හිතන්න මොකක්ද මේ කෘදන්ත පදයක් කියලා කියන්නේ? කෘදන්තයක් කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ කියන එක ගැන ගත්තොත් අපි ඉතින් ධම්ම අද පාඩම් පටන් ගනිමු. ඔයගලට පුළුවනි සටහන සකස් කරගන්න මාතෘකාව කෘදන්ත නාම. ඔයගලන් කැමරා ඔන් කරගෙන ඉන්න පුළුවන් නම් ඒක පහසුවක් මටත් ඔයගලන්ටත්. මට තියෙන පහසුව තමයි ඔයගොල්ලෝ දැන් නෝට් එක ලියාගෙන ඉවරද සකස් කරලා ඉවරද කියලා ඔයගොල්ලෝ දිහා බලලා මට තේරුම් ගන්න පුළුවන්. ඒක ඔයගලට වාසියක් වෙනවා. නැත්නම් සමහරලාට ලියා ගන්න එහෙම බැරි වෙන්න ඉඩ තියෙනවා. ඔයගලට මම වේගෙන් කතා කරගෙන ගියොත්. හරි? එහෙමනම් අපි පාඩමට අවතීර්ණ වෙමු. එතන මාතෘකාව කෘදන්ත නාම. එතකොට දැන් කෘදන්ත කියන පදය ඔයගොල්ලෝ මීට කලින් අහලා තියෙන වචනයක් කෘදන්ත කියන එක. එතකොට මේ වචනය සකස් වෙලා තියෙන්නේ වචන දෙකක් එකතු වෙලා. හරිද? එකතු වෙලා තියෙන වචන දෙක තමයි මෙන්න මේ වචන දෙක. කෘත් සංස්කෘත පදයක් කෘදන්ත කියලා කියන්නේ. ඔයා දන්නවා මේක සංස්කෘත පදයක් කියලා. මොකද සිංහල වචනවල ගැටපිල්ලක් නැහැ. එතකොට මෙතන සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ කෘත් කියන පදයට අන්ත කියන කොටස එකතු වෙලා. කෘත් අන්ත කියන පද දෙක තමයි කෘදන්ත කියන පදේ හැදිලා තියෙන්නේ. එතකොට මේ පදේ සකස් වෙච්ච ආකාරය ගැන අපි දැන් සාකච්ඡා කරන්නේ නැහැ. එහෙමනොත් අපිට වෙන පැත්තකට අවධානය යොමු කරන්න වෙන නිසා ඔයා නිකමට මතක තියාගන්න. දැන් ඔයාට ආවොත් එහෙම 8 වෙනි ප්‍රශ්නේ කරන්න ඕගොල්ලෝ කවුරු හරි තෝරගත්තොත් ඒ 8 වෙනි ප්‍රශ්නේ කරන්න තෝරගන්න කෙනාට මෙන්න මේ යෙදුම ඊටාම වැදගත් වෙනවා. මොකද ඔයාට මේක හඳුන්ලා දෙන්න සිද්ධ වෙනවා. ඔයා හඳුන්ලා දෙනවනේ දැන්. මෙන්න මේ කෘදන්ත නාමයක් කියලා කියන්නේ මෙන්න මේකයි. කෘදන්ත කියන නම හැදිලා තියෙන මේ දෙක එකතු වෙලා කියලා. ඒ වගේ කෙටි සටහන් සකස් කරනකොට අනිවාර්යයෙන්ම ඔයාට මේක වැදගත් වෙනවා. ඊළඟට ඔයා දැන් මේ ව්‍යාකරණ වර්ගය අඳුන ගන්නකොට ඒක නාමකරණයේ ඉඳන්ම අඳුනගෙන යන එකේ ඔයාට යම් ප්‍රයෝජනයක් තියෙනවා. අපි බලමු දැන් කෘදන්තයක් බවට පත්වීමට කුමක්ද සිදුවිය යුතු? දැන් එයන ඔයා පළවෙනි කරුණ විදිහට ලියා ගන්න ඇති කෘත් අන්ත යන පද දෙක සංදි වීමෙන් කෘදන්ත යන පදයේ සෑදී ඇත කියන අදහස. ඉතින් ඔයගොල්ලෝ සටහන මේ විදිහට ගොඩනගා ගන්න ඒක වඩාත් හොඳයි. එතකොට දැන් මොකක්ද කෘදන්තයක් කියලා කියන්නේ? දැන් නිර්වචන ගත්තොත් අපි දැන් මම ඔයගලට මේකෙදි මූලාශ්‍ර ගොඩක් පාවිච්චි කරනවා. ඔයගලට පේන්නේ මගේ මේ මේසේ පුරාම තියෙන මූලාශ්‍ර. දැන් මේක එක මූලාශ්‍රයක් මහාචාර්ය W.S. කරුණාතිලකගේ සිංහල භාෂාවේ ව්‍යාකරණය කියන කෘතිය. මේක ඊළඟට මේ කෘතිය සාම්භාව්‍ය ව්‍යාකරණය ගැන තිඹිරිවැව සුමනසාර හාමුදුරුවෝ ලියලා තියෙන කෘතිය. ඊළඟට මේ සම්බන්ධයෙන් සකස් කරලා තියෙන ජාතික අධ්‍යාපන ආයතනයට සම්බන්ධ සිංහල අංශයට සම්බන්ධ මේ කෘතිය මේක.
ඊළඟට මේ ගැන මේ සම්භාව්‍ය ව්‍යාකරණය පිළිබඳව වෙනම කෘතියක් මමත් සකස් කරලා තියෙනවා. සම්භාව්‍ය ව්‍යාකරණ අධ්‍යයනය පිළිබඳ ඒකත් පදනම් කරගත්තා. ඊළඟට ඒ සියල්ලේ සංක්ෂිප්ත සටහනක් ඔයගලට මම මේ ටියුට් එකට දාලා දීලා තියෙනවා. මේ සමස්තයම එකතු කරගෙන තමයි අපි මේ සාකච්ඡාව කරන්නේ. හරි? එතකොට මම අරගෙන තියෙන්නේ විශේෂ නිර්දේශයට අනුගත කොටස්. විශේෂ නිර්දේශයේදී අවධානය දිය යුතු ටික තමයි අරන් තියෙන්නේ. එහෙම නැත්නම් කෘදන්ත ගැන තව මතවාද තියෙනවා. විවිධ ව්‍යාකරණඥයින්ගේ විවිධ භාෂාඥයින්ගේ විවිධ මත තියෙනවා. හැබැයි අපි අද දවසේදී මේකට සීමාවක් හදාගෙන තියෙනවා. අපි හදාගත්ත සීමාව තමයි විෂය නිර්දේශයේ අස්සෙදි මොකක්ද කෘදන්ත කියන එක හා සම්බන්ධව මේවා එන්නේ. හරි. එතකොට ඔන්න බලන්න. දැන් අපි කෘදන්ත කියන එක ගැන යම් අවබෝධයක් වචනේ ගැන ගත්තා. ඊළඟට මම ඔයගලට කියන්න යනවා මොකද්ද මේ කෘදන්තයක්. දැන් කෘදන්ත කියන නම හැදුණු හැටිනේ අපි ඉගෙන ගත්තේ. අපි ඊළඟට බලනවා මොකක්ද කෘදන්තයක් කියලා කියන්නේ. එතකොට දැන් ඔයාලට අර පෙන්නපු හැම මූලාශ්‍රෙම වගේ තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයගලට දැන් ඔය තියෙන ඉස්කෝලේක සටහනක හරි සමාජලාට ක්ලාස් එකක සටහනක හරි නැති වෙන්න පුළුවන්. ඒවා ඔයගොල්ලන් දැන් කොහොමත් නොසලකා හරිනවනේ. මෙන්න මේ වගේ වචනයක් ඔයා දකිනවා. ධාතු. ධාතු කියලා වචන. එතන මේ වචනේට ඔයගොල්ලන්ට එක එක අර්ථ තියෙන්න පුළුවන්. භාෂා අධ්‍යයනයේදී ධාතුවක් කියලා කියන්නේ ක්‍රියාපදයක මුල් ස්වરૂපයට. මොකද්ද භාෂා අධ්‍යයනයේදී ධාතුවක් කියලා කියන්නේ ක්‍රියාපදයක මුල් ස්වરૂපය. ඔයාලට ඒක ලියා ගන්න පුළුවන්. මම පොඩි මේක පැහැදිලි කරලා ඉවරලා පොඩි වෙලාවක් දෙනවා. එතකොට දැන් ඔයා මේ වෙලාවේ තේරුම් ගත්තා ධාතුවක් කියලා කියන්නේ මොකක්ද? මොකක්ද ඇත්තටම ධාතුවක් කියලා කියන්නේ? ක්‍රියාපදයක මුල් ස්වરૂපය. ක්‍රියාපදයක මුල් ස්වરૂපය තමයි ධාතුවක් ධාතු කියන නමින් හඳුන්වන්නේ. ක්‍රියා ධාතු. එතකොට ඔයාට මෙන්න මේ නමට පුරුදු වෙන නමකුත් තියෙනවා. ඔයාට හුරු පුරුදු නමක් තියෙනවා මේක හඳුන්වන්න යොදන. ඒ හුරු පුරුදු නම තමයි ක්‍රියා ප්‍රකෘති. මතකයි නේ නම? මොකද්ද මේකට යොදන්න පුළුවන් තවත් නමක්? ක්‍රියා ප්‍රකෘතිය. ක්‍රියා ප්‍රකෘතිය ක්‍රියාපදයක මුල් ස්වභාවය. එතකොට දැන් කෘදන්තයක් කියන එක නිර්වචනය වෙන්නේ මේ ධාතුවකට නැත්නම් ක්‍රියා ප්‍රකෘතියකට ප්‍රත්‍ය එකක් එකතු වෙනවා. එක ප්‍රත්‍යක් මුලට එකතු වෙනවා ප්‍රත්‍යක්. මේකත් එක්ක එකතු වෙනවා ප්‍රත්‍ය. ප්‍රත්‍යක් එකතු. එතකොට ක්‍රියා ධාතුවකට ප්‍රත්‍යක් එකතු වුණාම ඒකට කියන නම තමයි කෘදන්ත කියලා කියන්නේ. තේරුණාද මම කියන එක? ධාතුවකට ප්‍රත්‍යක් එකතු වීම. සරලව කියනවා නම් ක්‍රියා ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු කිරීම. ක්‍රියා ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වුණා නම් ක්‍රියා ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු කරාම හැදෙනවනේ පදයක්. අන්නේ හැදෙන පදයට කියනවා කෘදන්ත පදය. මොකද්ද මේකට කියන නම? කෘදන්ත පදය. පැහැදිලි නේද? කෘදන්ත පදය. එතකොට අපි ඊළඟට උදාහරණකින් මේක බලමු. දැන් මම හිතනවා ඔයාට ලියා ගන්න කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි ධාතුවට ප්‍රත්‍යක් එක්වීමෙන් සෑදෙන පද කෘදන්ත පද නම් වේ. ධාතුවකට ප්‍රත්‍යක් එකතු වීමෙන් සෑදෙන පද කෘදන්ත පද වේ. විශ්ලේෂණය ධාතුවක් යනු ක්‍රියා ප්‍රකෘතියකි. ලියා ගන්න අවශ්‍යයට මම කියන්නේ ධාතුවක් යනු ක්‍රියා ප්‍රකෘතියකි. එනම් ක්‍රියාපදයක මුල් ස්වરૂපයයි. ක්‍රියාපදයක මුල් ස්වરૂපයයි. එනම් ක්‍රියාපදයක මුල් ස්වરૂපයයි.
එම ධාතුවට හෙවත් එම ධාතුවට හෙවත් එම ධාතුවට හෙවත් ක්‍රියා ප්‍රකෘතියට ප්‍රත්‍යක් එක්වීමෙන් ක්‍රියා ප්‍රකෘතියට ප්‍රත්‍යක් එක්වීමෙන් ක්‍රියා ප්‍රකෘතියට ප්‍රත්‍යක් එක්වීමෙන් සෑදෙන පද කෘදන්ත පද වේ. කෘදන්ත පද වේ. එතකොට දැන් ඔන්න ඔයගලට තේරුණා ක්‍රියා කෘදන්ත පදයක් කියන්නේ මොකක්ද කියලා. කෘදන්ත පදයක් කියන නම දාලා තියෙන්නේ දැන් ක්‍රියා ප්‍රකෘතියකට ප්‍රත්‍යක් එකතු වෙලා. හරිද? දැන් අකිල ඕගොල්ලෝ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා භාෂාව ඉගෙන ගන්නකොට ඕගොල්ලන්ට තේරෙනවා මෙහෙම කෘදන්ත, තද්දිත, නිපාත කියලා જાතියක් ඇත්තටම භාෂාවේ නැහැ. හරිද? දැන් මේ කරන්නේ සිලබස් එක. පදේ න වර්ණා විද්‍යතේ වර්ණේ ස්වයවා නච වාක්‍යාත් පදානා මත්‍යන්තං ප්‍රවිවේකෝ න කස්චන. භාෂාවේ පද, නිපාත, උපසර්ග, තද්දිත, කෘදන්ත කියලා જાතියක් නැහැ. භාෂාවේ තියෙන්නේ වාක්‍ය හා වාගාලාප විතරයි. ඒවා ඉගෙන ගන්න අය ඉගෙන ගැනීම පහසු කරවීම සඳහා ඒක කෑලි වලට කඩලා දාගෙන තියෙන නම් තමයි කෘදන්ත, තද්දිත ආදී වශයෙන් හඳුන්වන්නේ. හරි? ඒ අනුව අපි දැන් මේ ඉගෙන ගත්ත එක ඒකකයක් ඒකකයට මුල් වෙන්නේ ක්‍රියාමූලයක්. දැන් ඔයාට අවබෝධය තියෙනවා කෘත් අන්ත කියන පද දෙක එකතු වෙලා තමයි කෘදන්ත කියන ව්‍යවහාරය හැදුනේ. ඊළඟට කෘදන්ත පදයක් කියන නම සකස් වෙලා තියෙන විදිය ගත්තොත් කෘදන්ත පදයක් කියලා කියන්නේ මොකක්ද කියලා ගත්තොත් ක්‍රියා මූලයකට ප්‍රත්‍යක් එකතු වීම කියන එක. එතකොට ඔය දැන් ධාතුවට සිංහලෙන් කිව්වේ දා යන්න කිව්වේ. දැන් ඔයා දන්නවා ධාතු කියන වචනයනේ අපි කිව්ව මේක සංස්කෘත වචනයක්නේ. කොහොමද මේක සංස්කෘත වචනයක් කියලා දන්නේ? මේක සංස්කෘත වචනයක් කියලා ඔයගොල්ලෝ දන්නේ මේක මහ ප්‍රාණයක් සහිතයි. සිංහලේ මහ ප්‍රාණ නැහැ. එතකොට ධාතු මේක තමයි අපි සිංහලෙන් කියන්නේ දා. සිංහලෙන් මේකට කියන්නේ දා. ධාතු කොහොමත් අපි එහෙම දැන් දාතා ධාප තීනාගේ කියන්නේ සින්දු ලෝනා මුනි රාජගේ දාතා දා කියන්නේ දලඳා ධාතුව. දා කියලා කියන්නේ ධාතු කියන්නේ. හරිද? එතකොට දැන් ප්‍රකෘති කියලා වචනයක් ඔයා අහුවනේ. දැන් මේකට අපි සංස්කෘත වචනයම ගත්තොත් ධාතු ප්‍රකෘති. එතකොට සිංහලෙන් මේ වචන දෙක කියන්න පුළුවන් දා පියවි. තේරුණාද? සිංහලෙන් කියන්නේ දා පියවි. ධාතු ප්‍රකෘති. පැහැදිලි නේද? එතකොට ධාතු ප්‍රකෘතියක් කියලා කියන්නේ ක්‍රියාපදයක මුල් ස්වરૂපයක් කියන එක දැන් ඕගොල්ලන් අහගෙන හිටියා. දැන් අපි මේකට නිදසුනක් බලමු. දැන් යම් දෙයක මුල් ස්වરૂපයක් කියලා කියන්නේ ඒක වෙනත් දෙයක් බවට පත්වීමට කලින් තියෙන ස්වરૂපය. තේරුණාද? දැන් අපි පිටිගුලියක් ගත්තොත් අපි පාන් හදනවා පිටිගුලියේ. එතකොට පාන් කියලා කියන්නේ පිටිගුලිය විකෘති කරලා සකස් කරපු වෙනත් නිෂ්පාදනය. ඒකේ මුල් ස්වરૂපය අර පිටිගුලිය. ඒතර පිටිගුලිය කියන එකත් ආයි කඩාගෙන ගියපුවාම ආයිත් තව පොඩි කොටස් වලට කැඩෙන්න පුළුවන්. ඔහොමම කරගෙන ගියාම අන්තිමට ඉතුරු වෙන එක තමයි අපි කියන්නේ ප්‍රකෘතිය කියලා. දැන් උදාහරණයක් හැටියට අපි වාග් විද්‍යාව ඉගෙන ගන්නකොට ඔයාට ඉගෙන ගන්න ලැබෙවි කොහොමද නාම ප්‍රකෘතියක් හොයාගන්නේ, ක්‍රියා ප්‍රකෘතියක් හොයාගන්නේ. දැන් ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා, විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා. මම ඔයගලට ඉස්සෙල්ලාම
විද්‍යාත්මක ක්‍රමය කියා දෙන්න. හරි? ඒ කියන්නේ භාෂා විද්‍යාත්මක ක්‍රමය ලින්ග්විස්ටික් විද්‍යාත්මක ක්‍රමය කිව්වේ. එතකොට දැන් ඔන්න අපි නාම ගොනුවක් ගන්නවා. වචන ගොනුවක් ගන්නවා. වචන ගොනුවක් කියලා කියන්නේ එක වචනයකින් හදන්න පුළුවන් සියලුම වගේ වචන ටික ගන්න ඕන. හරිද? දැන් බලන්න නටනවා නටමින් නට නට නටන්න නටන්නී නැටුවොත් නටද්දී ඔයත් මේ වචන කරුණ තියාගත්තට කමන්නේ නටද්දී වචන කරුණ ලියා ගන්න නටද්දී ඒක ලියා ගන්න ක්‍රියා ප්‍රකෘතිය හඳුනා ගැනීමයි මේ කරන්නේ. එතකොට මම අතර කීපයක් මේක ලියුවා මට ඉඩ ගන්න පුළුවන් විදිහට ඔයගොල්ලෝ මේ වගේ වචන විශාල ප්‍රමාණයක් වුණා ලියාගත්තට කමක්. ඒ වගේ දැන් ඔන්න ඔයා ලියාගත්ත වචනත් එක්ක දැන් නැවත බලන්න මේ වාගේ සතහන දැන් ඔයාට පේනවා හැම වචනයකම මෙන්න මේ ඒකකය හැම වචනයකම මේ ඒකකේ තියෙනවා මේ හැම වචනයකම වගේ මේක තියෙනවා දැන් මෙන්න මෙතන ඔයාට නෑ කියලා හිතෙන්න පුළුවන් නමුත් මෙතනක් තියෙන්නේ නට උ නැටු ඒක මුල වෙලා තියෙන්නේ ඒකමයි ඒතර නටද්දී කියලා මෙතන තියෙන්නේ ඒ වගේ ඒ රූපේමයි තේරුණාද ඒක ඒ අනුව ඔයාට දැන් නිරීක්ෂණය වෙන්න ඕනි මේ වගේ වචන ගොනුවක් ගත්තොත් ඕනිම එකක් ගත්තොත් මේක විතරක් නෙමෙයි වෙනත් දෙයක ගත්තා වුණා වචන ගොනුවක් ගත්තා නම් ඔයාට පේනවා මෙන්න මේ වගේ මේ තියෙන මෙන්න මේ රවුම මෙන්න මේ වචන ගොනු මේ තියෙන නට නටු නට දැන් බල කියන එක ගත්තොත් බලද්දී බලනවා බැලුවා බැලුවොත් බලනකොට එතකොට ඔයාට පේනවා දැන් ඔයාට ඉතින්ම තේරෙනවා මොකක්ද ඒකේ තියෙන මූලික ලක්ෂණය එහෙමනම් අනිවාර්යයෙන්ම මේ හැමතැනම තියෙන්නේ නත් බල බැලුවොත් බල ඒ විදිහට ඔයාට එක ඒකකයක් අඳුන ගන්න පුළුවන් අන්න ඒ විදිහට හැම ක්‍රියාපදයකට කිව්වොත් වැරදිනේ හැම ක්‍රියා රූපයකට මුල් වෙච්චි භාෂා ඒකකේ තමයි අපි ධාතු ප්‍රකෘතිය එහෙම නැත්නම් ක්‍රියා ප්‍රකෘතිය කියලා කියන්නේ. මම හිතනවා ඔයගලට මේක තේරෙන්නේ නැති කියලා. පැහැදිලිද? ක්‍රියා ප්‍රකෘතිය කියලා කියන්නේ මෙන්න මේකයි. එතකොට ක්‍රියාපදයක මුල් ස්වરૂපය. ක්‍රියාපදයක මුල. එතකොට ක්‍රියාපදයක මුල් ස්වરૂපය ක්‍රියාපදයක මුල කියලා කියන එකෙන් අදහස් කළේ ඔන්න ඔය දේ. එතකොට දැන් ඔයාට හිතන්න පුළුවන් මේ සියලුම මේ කොටස් ඔක්කොම අපි අරගෙන මේ කොටස් වල තියෙන මෙන්න මේ කොටස් ඔක්කොම අයින් කළොත් මෙන්න මේවා අපි ඔක්කොම අයින් කළා දැම්මොත් මේ කොටස් ඔක්කොම අයින් කළොත් මේ ඉරෙන් එහා තියෙන එතකොට ඔයාට මේකේ යම්කිසි රූපයක් දකින්න පුළුවන් මොකද්ද ඔයාට දකින්න පුළුවන් රූපය ඔයා දකි මෙන්න මේ වගේ දෙයක් හරිද ඔයා දකිනවා මේකේ දැන් මේ අපි ගත්ත වචනේ ගත්තාම මේ ගත්ත වචනේ මූලික වශයෙන්ම එක කොටසක් ඉතුරු වුණා. ඒ ප්‍රධාන කොටසක් අඳුනගත්තා. අපි අඳුනගත්ත ප්‍රධාන කොටස තමයි නට. මෙන්න මේ කොටස අපි අඳුනගත්තා. නේද? එතකොට දැන් ඔයා මේක ගැන වැඩිදුර අවධානය දුන්නොත් ඔයාට පේනවා මේකේ තියෙන මේකෙන් හදන අනික් සියලුම පද සකස් වෙලා තියෙන්නේ කොයි වගේද මේකෙන් අනික් සියලුම පද ටික සකස් වෙලා මේ විදිහට අපිට පේනවා මේකෙන් හදන්න පුළුවන් පද වර්ග විශාල ප්‍රමාණයක් මේකෙන් හදන්න පුළුවන් පද වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා තේරුණාද මම කියන එක හැබැයි ඔයාලට තේරෙනවා ඒකෙන් න්‍යෂ්ටියක් තියෙනවා
මේකේ න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටිය තමයි ඔයාට පේන මෙන්න මෙතන ඉන්න මේ දැන් ඒක න්‍යෂ්ටිය විදිහට අපි අඳුනගන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස. ඇයි අපි එයා න්‍යෂ්ටිය විදිහට හඳුනගන්නේ? එයා තමයි අර සියල්ලටම ප්‍රමුඛත්වයේ දුන්න කෙනා. මෙන්න මේ. තේරුණාද? එතකොට මේකේ තියෙන තව විශේෂ දේ තමයි දැන් ඔන්න ඔයා කෘදන්ත පදයක එක ඒකකයක් දන්නවා. තාම මේක කෘදන්ත පදයක් නෙමෙයි. හරිද? මේක තාම කෘදන්ත පදයක් නෙමෙයි. පිටිගුලිය තාම පාන් රාත්තල නෙමෙයි. හාල් ටික තාම බත් නෙමෙයි. තේරුණාද? එතකොට මේකට දැන් අනිවාර්යෙන්ම එන්න ඕනි ඊළඟට මොකද්ද? ප්‍රත්‍යක් එකතු වෙන්න. මේකට එකතු වෙන්න ඕනි අනිවාර්යෙන්ම ප්‍රත්‍යක්. ප්‍රත්‍යක් එකතු වෙන්න. එතකොට අපි හිතමු මෙතෙන්ට දැන් මොනවද මේ ප්‍රත්‍ය කියන එකෙන් අපි අදහස් කරන්නේ කියලා බලන්න. දැන් අපි හිතමු මෙතෙන්ට අපි දැම්මා මෙන්න මේව ප්‍රත්‍ය. ඔන්න මම ඔයාලට ප්‍රත්‍යක් පෙන්නනවා. ප්‍රත්‍ය කියලා කිව්වම ඔයා නිකන් ලොකු දෙයක් කියලා හිතන්න එපා. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නේවමයි. දැන් මේ තියෙන්නේ. ඔන්න ප්‍රත්‍ය. නු. දැන් කියන්නේ මොකද්ද වචනේ? නටනු. දැන් මේකේ ලොකු කලාවක් නැහැ නේද? ඊළඟට අපි මෙතෙන්ට දාමු තව ප්‍රත්‍යක්. ඊම්. මේ වෙන්නේ නැහැ මගේ අති. ඊම්. ඊම්. නැටීම්. නැටීම්. ඉලි දාන්න. නැටිලි. දෙකද? නටන්නා. නටන්නෝ. නටන්නන්. ඒ විදිහට මේ හොයාගත්ත මෙන්න මේ ක්‍රියා මූලය ළඟට ප්‍රත්‍යක් එකතු කරාට පස්සේ තමයි සුදන්ත පදය සකස් වෙන්නේ. එහෙමනම් මම ඔයගලට දැන් මේ කරුණ තමයි මේ පැහැදිලි කරලා දුන්නේ. දැන් ඔයාලට තේරුණාද මම මේ සඳහන් කර දෙයි? මම අර කියපු නෝට් එක උදාහරණයකින් පැහැදිලි කළා. තේරුණාද? මොකද්ද කිව්වේ? ඔන්න මම නැවත ඒකේ දර සටහන කියනවා. ඔයා chart එක හරියට තියනවද කියලා බලන්න. ඔන්න දැන් ක්‍රියා මූලයක් තියෙනවා නට. මේකට අපි කියනවා ක්‍රියා මූලය. ක්‍රියා මූලය එහෙම නැත්නම් ක්‍රියා ප්‍රකෘතිය. මේකට තව නමක් අපි දුන්නා ධාතු ප්‍රකෘතිය. නේද? ඊළඟට මෙයාට එකතු වෙනවා ප්‍රත්‍යක්. මෙයාට එකතු වෙන්න ඕනි ප්‍රත්‍යක්. අපි හිතමු මෙයාට එකතු වුණු ප්‍රත්‍යය නු කියලා. මෙයාට ප්‍රත්‍යක් එකතු වුණා. මෙයාට එකතු වුණු ප්‍රත්‍යය නු. හරිද? ඊට පස්සේ මේ ක්‍රියා ප්‍රකෘතියයි මේ ප්‍රත්‍යයයි දෙන්න එකතු වෙලා වචනයක් හැදෙනවා. මේ දෙන්න එකතු වෙලා වචනයක් හැදෙනවා. නට නු. එතකොට මෙන්න මේ වචනය අපි නම් කරනවා මේ වචනය අපි නම් කරනවා කෘදන්ත පදයක් කියලා. කෘදන්ත පදයක්. ඒක තමයි අපි මේ සරලව ඉගෙන ගන්න. පැහැදිලිද ඒක? අමාරු දෙයක් නෙමෙයි මම කිව්වේ. ප්‍රත්‍යය තියෙනවා. ඒ ප්‍රත්‍යය එකතු වුණාට පස්සේ අර මූලයට අපි කියනවා ක්‍රියා ප්‍රකෘති. කෘදන්ත පදේ කියලා අපි ඒක නම් කරනවා. එhmenan මම හිතනවා ඔයගලට ඒක දැන් තේරුණා. එතකොට දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් මේක සරලයි. දැන් අපි නිකමට හිතමු ක්‍රියා මූලය. ඔන්න කියනවා ක්‍රියා මූලය. අපි ඒක නම් කරමු V. ඊට පස්සේ තියෙනවා මේ පැත්තෙන් ප්‍රත්‍යය. අපි ඒක නම් කරමු P. එතකොට V P සමානයි කෘදා. තේරුණාද සූත්‍රය? ඒක නිකන් ඔයාලට පාඩම් කරන්න මම කිව්වේ. ඒ පේපර් වලටම ලියලා දෙන්න එපා. ඉස්කෝලේම ලියලා දෙන්න. ඒගොල්ලෝ තරහයි. තේරුණාද? නෝට් එක තමයි මේ. දැන් අද සාකච්ඡා කරපු මෙච්චර වෙලා අපි ටිකක් වැඩිපුර වෙලා සාකච්ඡා කළානේ.
ඒ සාකච්ඡා කරපු සියල්ලටම අදාළ දත්තය තමයි මේක. මෙන්න මේක තමයි අපි මේ සාකච්ඡා. අන්න එimhe ඔයගොල්ලෝ මේක මිනිමයිස් කරන්න ඕනේ. ඒ කියන්නේ නෝට් එක පුළුවන් තරම් පොඩි කරන්න ඕනේ. දැන් ඔන්න සුලෝචනාලට පුළුවන් VP සමානයි කෘදන්තය. ඒකට තුන අපිට අකුරක් දාන්න පුළුවන්. නමුත් අපි කෘදන්තය කියලා ලියුවා ඔයාලට පහසු වෙන්න. දැන් ඔයා මේක මනසින් විශ්ලේෂණය කරනවා නම් අන්න ඔයාට ආපහු මේ ක්‍රියා වර්ගයේ වරදින්නේ නැහැ. පැහැදිලිද දැන් මේක? කොහොමද කෘදන්ත පදයක් හැදෙන්නේ? මොකද්ද කෘදන්ත පදයක් කියන්නේ? කියන එකයි දැන් මම මේ පැහැදිලි කරන්නේ. ඊළඟට අපිට කෘදන්ත වර්ග තියෙනවා. ඒ කියන්නේ යෙදෙන ක්‍රියාපදයේ අනුව ක්‍රියාපදයට යොදන ප්‍රත්‍යය අනුව විවිධ ආකාරයට අපට පුළුවන් මේක හඳුන්වලා දෙන්න කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන්නේ. ඒ කියන්නේ කොහොමද ක්‍රියාපදයක් අපි සකස් කරගත්තේ කෘදන්ත ක්‍රියාපදයක්. හරි. එතකොට දැන් ඔයාට තව ප්‍රධාන දෙයක්, ඉතාම වැදගත් දෙයක් දැන් මම මේ කියන්න යන්නේ. ඒක ඔයාට අනිවාර්යයෙන්ම වැදගත් කරුණක් වගේම අර අදාළ ලකුණු සංඛ්‍යාවට යාමේදී ඒක අනිවාර්යයෙන්ම වැදගත් දෙයක්. අදාළ ලකුණු සංඛ්‍යාවට යාමේදී අනිවාර්යයෙන්ම ඔයාට වැදගත් වෙන දෙයක් තියෙනවා. ඒක තමයි දැන් මම මේ කියන්නේ. හරිද? ඒක ඔයාගේ ප්‍රධාන සතහනක් විදිහට ඔයා තියාගන්න. තාම වැදගත් වෙයි. හරිද? මොකද්ද මේ වැදගත්ම දේ? තමයි දැන් ඔයා හඳුනගත්තා නම් කෘදන්තයක් කියන එක මොකද්ද කෘදන්තයක් කියන්නේ කියන එකේදී කොහොමද කෘදන්තයක් අඳුනගන්නේ කිව්වහම ඔයා ගාව හිතේ වැඩ කරන්න ඕනි මෙන්න මේ අදහස. කෘදන්තයක් නම් මොකද්ද අදහස? කෘදන්තයක් නම් ක්‍රියා මූලයක් සහිත වේ. ඔන්න ඔයාගේ අර ලකුණු එකේ ප්‍රශ්නෙට ඔයා දැනගෙන ඉන්න ඕනේ සිද්ධාන්ත. මොකද්ද? කෘදන්තයක් නම් ක්‍රියා මූලයක් සහිත වේ. ඒ කියන්නේ මුල තියෙන්න ඕනි ක්‍රියා රූපයක්මයි. දැන් නටන්නා කිව්වහම ඒක ඔයා දන්නවා නාම පදයක්. දැන් නටන්නා කියන්නේ අකිල නාම පදයක්. හැබැයි ඒ නාම පදය සකස් වෙලා තියෙන්නේ නට කියන ක්‍රියා මූලයෙන්. එහෙමනම් මේක අයිති වෙන්නේ කෘදන්ත කියන ව්‍යාකරණ වර්ගයට. ඒ අනුව එයාට අපිට කියන්න වෙනවා කෘදන්ත නාමයක්. ඒ විදිහට මුල් වෙන්නේ ක්‍රියාවක් නම් අනිවාර්යයෙන්ම ඒ ක්‍රියාව මුල් වීම නිසා එයා කෘදන්ත කියන ව්‍යාකරණ වර්ගයට වැටෙනවා. ඒ අනුව මෙන්න ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු ඉතාම වැදගත් කරුණක් තමයි මම මේ කියන්නේ. එතන මේක දැනගෙන සිටීමේ ආනිසංස වශයෙන් ඔයගොල්ලන්ට ස්ථිරවම එක ලකුණක් ලැබෙනවා. ඒ කියන්නේ ඔයාගේ ලකුණු 74 75 බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ B1 අනිවාර්යයෙන්ම A1ක් බවට පත් වෙනවා. මේ එක ලකුණක් නෙමෙයික කියලා හිතන්න එපා. එක ලකුණෙන් තමයි A1යි B1යි අතර වෙනස තියෙන්නේ. විශ්වවිද්‍යාලයයි ගෙදරයි අතර වෙනස තියෙන්නේ. විද්‍යාපීඨයයි ගෙදරයි අතර වෙනස. හරි? ඒ නිසා මෙන්න මේක විශේෂ සටහන ඔයා අනිවාර්යයෙන්ම මේ දල සටහන හදාගන්න. ඒතර මම ඔයාලට දැන් කෙටි සටහනක් මේකම හදලා දුන්නා. VP සමානයි කෘදන්තයක් නම් අනිවාර්යයෙන්ම ක්‍රියා මූලයක් තමයි. අර V කියලා කිව්ව එක තමයි මේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කෘදන්තයේ දැකිය යුතුම ලක්ෂණය තමයි V. මේක ස්ථිරවම තියෙනවා. මේක නැත්නම් ඒක කෘදන්ත පදයක් නෙමෙයි. ඒතකොට ඒක තද්දිත පදයක් වෙන්න පුළුවන්. ඒව අපිට අදාළ නැහැ අද පාඩේ. පැහැදිලි? ඒ අනුව ඔන්න ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගත්ත යුතු ඉතාම වැදගත් කරුණු දෙකක් අපි මේ වෙද්දී සාකච්ඡාවට ගත්තා. ඊළඟට අපි අවධානය දෙමු මොනවද තියෙන කෘදන්ත වර්ග. මොනවාද කෘදන්ත වර්ග? මොනවාද ඒවා නම් කරලා තියෙන විදි? ඒ අනුව පළමුවෙනි වර්ගයේ විදිහට ඔයාට දකින්න ලැබෙන්නේ කෘදන්තවල මම මේක සටහන විදිහට ලියා ගන්න කියන්න. කතෘකාරක කෘදන්ත. කතෘකාරක කෘදන්ත. කතෘකාරක කෘදන්ත.
ලියන්න කාලෙන් ක්‍රියා මූලයකට ප්‍රත්‍යක් එකතු වී ක්‍රියා මූලයකට ප්‍රත්‍යක් එකතු වී කතෘ හඟවන්නේ නම් එවැනි කෘදන්ත කතෘකාරක කෘදන්ත වේ. එය වර්තමාන කාල කතෘකාරක කෘදන්ත හා අතීත කාල කතෘකාරක කෘදන්ත යනුවෙන් හැඳින්වේ. හරි, ඒ අනුව දැන් සටහනට ලියාගත්ත දේ බලන්න. දැන් කෘදන්ත වර්ග කරනකොට පළවෙනි වර්ගය තමයි කතෘකාරක කෘදන්ත කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට මම කාරක පිළිබඳව උගන්වද්දී කතෘකාරක කියන එක පිළිබඳව උගන්වලා තියෙනවා විශේෂයෙන්. දැන් මතක් කරලා බලන්න. කතෘකාරක දැන් ගොඩක් අය මේ වචනේ වැරදිට ලියනවා. මගේ අපු ලස්සන ඒ ගැන හිතන්න එපා. ඒ කියන්නේ ගොඩක් අය මේක ලියනවා මෙන්න මෙහෙම. මේක වැරදි. වරදින්න හේතුව මේක උච්චාරණය කරලා බලන්න. කතෘ මේ දෙන්නේ කතෘ. එතකොට කතෘ කියන්නේ මෙන්න මේ පදේ. මේකයි හරියට ලියන්න නිවැරදි ක්‍රමය. මේක අක්ෂර වින්‍යාසයේ සම්බන්ධයෙන් ඔයගලට ඉතාම වැදගත් කොටසක්. කතෘකාරක. දැන් මොකද්ද කතෘකාරකයක් කියලා කියන්නේ? ඔයගලට මතකයි මම කියා දීපු සමහර වෙලාවට වාක්‍ය ගත්තොත් දැන් අපි සරල වාක්‍යයක් ගනිමු. අයියා බත් කයි. වත්කයි වගේද පේන්නේ? වත්කයි කියන්නේ මූණ කනවා කියන එකයි. අයියා බත් කයි. ඊතර මෙන්න තියෙනවා මේ වාක්‍යයේ ක්‍රියා පදේ. එතකොට ඕනෑම වාක්‍යයක ක්‍රියාව කරන කෙනා වාක්‍යයේ ඉන්න ක්‍රියාව කරන කෙනාට තමයි අපි කියන්නේ කතෘ. ඒ නෙමෙයි ක්‍රියාව කරන කෙනා. වාක්‍යයේ ක්‍රියාව කරන කෙනා. වානිකමට යටින් ලියා ගන්න. ඕනෑම වාක්‍යයක ඒක කර්මකාරක වෙන්න පුළුවන් කතෘකාරක වෙන්න පුළුවන්. ඕනෑම වාක්‍යයක ක්‍රියාව කරන්නා
කර්තෘකාරකය වේ. කර්තෘකාරකය වේ. ක්‍රියාව කරන්නා කර්තෘකාරකය වේ. ක්‍රියාව කරන කෙනා තමයි එතකොට කර්තෘ. එහෙනම් දැන් ඔන්න ලියාගත්ත වාක්‍යය හොඳට බලන්න. වාක්‍යයේ කර්තෘව අඟවන කුදන්ත තියෙනවා නම් අන්න කර්තෘ ගැන කියන කුදන්ත තියෙනවා නම් ඒවා තමයි අපි කිව්වේ කර්තෘකාරක කුදන්ත කියලා. මම හිතනවා ඔයගලට මේක වාක්‍යයකට දැම්මොත් තේරෙයි. දැන් අපි උදාහරණ බලමු. මේ බලන්න. පාසලේ වැඩ කරන ගුරුතුමා. දැන් මේ වාක්‍යය බලන්න තව වුණ අපිට ඉස්සරහට ලියන්න පුළුවන්. පාසලේ වැඩ කරන ගුරුතුමා පැමිණේ වගේ මොකක් හරි අපිට වාක්‍ය තියෙනවා කියලා හිතන්නකෝ. දැන් මේ වාක්‍යය හොඳට බලන්න. මේකේ ඔයා අවධානය දෙන්න මෙන්න මේක තමයි අපි කියන්නේ කෘදන්තය කියලා. හරිද? ඇයි දැන් කෘදන්තය කියලා කියනකොට ඔයා දන්නවා ලක්ෂණ තියෙන්න ඕනේ. මොනවාද කෘදන්තයක් නම් තියෙන්න ඕනේ ලක්ෂණ? ක්‍රියා ප්‍රකෘතියට ප්‍රත්‍යක් එකතු වෙලා තියෙනවා. මොකද්ද කෘදන්තයක් නම් වෙන්න ඕනේ? මෙන්න මෙයාට මේ ප්‍රත්‍ය එකතු වෙලා තියෙන්න ඕනේ. දැන් අපේ සූත්‍රය ගත්තොත් මෙන්න තියෙනවා v මෙන්න තියෙනවා p. නේද? කෘදන්තයේ ක්‍රියා මූලයට ප්‍රත්‍ය එකතු වෙනවා. එතකොට කරන කියන එකෙන් කා ගැනද කියවෙන්නේ? කරන කියන එකෙන් කා ගැනද කියවෙන්නේ? කරන කියන එකෙන් කියවෙන්නේ ගුරුතුමා ගැන. ඒ අනුව කරන කියන පදය අඟවන්නේ මේ ක්‍රියාවේ මේ ක්‍රියාවේ කර්තෘ අඟවන නිසා කියනවා මේකට කර්තෘකාරක කෘදන්තයක්. දැන් තේරුණාද ඒක? පැහැදිලි නේද? පාසලේ වැඩ කරන ගුරුතුමා. මෙතන ගුරුතුමා වැඩ කරන බවයි අපිට කියන්නේ. ඒ අනුව කරන කියන පදයෙන් ඇඟවෙන්නේ පාසල හෝ වැඩ හෝ නෙමෙයි ගුරුතුමා. ඒ කියන්නේ මේ වාක්‍යයේ කර්තෘ. කර්තෘ ඇඟවෙන නිසා තමයි අපි කියන්නේ කර්තෘකාරක කෘදන්ත කියලා. කර්තෘකාරක කෘදන්ත කියලා කියනවා. මම හිතනවා තේරෙන්නේ නැති. එතකොට දැන් මේ විදිහට ඔයාට වචන ගොඩක් හදන්න පුළුවන්. මම උදාහරණ කීපයක් දෙන්නම් ලියා ගන්න. නටන්නේ බලන්නේ කරන්නේ නටනු බලනු කරනු දුවන නටන දුවනා නටනා නටන්නේ බලන්නේ එතකොට දැන් ඔයා මේ වගේ උදාහරණ ඔයා වාක්‍ය වලට දාලා බලන්න. ඕවෙන් අනිවාර්යෙන්ම ඔයාට කියන්න වෙනවා කර්තෘ කෙනෙක් ගැන. වේදිකාවේ නටන්නේ නිලියකි. නටන්නේ කියන එකේ කියවෙනවා නිලියක් ගැන. ඒක කර්තෘකාරක කෘදන්තයක් කියන්නේ ඒ නිසා. දැන් ඊළඟට ඔයා ඔතනින් බලන්න හොඳ වැදගත් දෙයක් තමයි ඔය වර්තමාන කාල කර්තෘකාරක කෘදන්තනේ අපි මේ ගත්තේ.
අපි මේ ගත්තේ වර්තමාන කාල පත්‍රූකාරක කුදන්ත. අපි මේ ගත්තේ වර්තමාන කාල පත්‍රූකාරක කුදන්ත. නේද? පත්‍රූකාරක කුදන්ත. වර්තමාන කාල පත්‍රූකාරක කුදන්ත තමයි අපි මේ අරගෙන තියෙන්නේ. එතකොට වර්තමාන කාල කර්තෘකාරක කුදන්ත පද ලියන්න පුළුවන්. ඒක ඒවට අදාළ ප්‍රත්‍ය තියෙන්නේ ප්‍රධාන වශයෙන් තුනයි. එකක් නු. නුයන්. අනිත් එක න. අනිත් එක නා. මොනවාද වර්තමාන කාල කුදන්ත ප්‍රත්‍ය තුන? නු න නා. කියන්නේ මොනවාද? නු න නා. එතන මේ නුයන්න කියන එක තව යම් යම් වෙනස්කම් වලට බඳුන් වෙලා තමයි නටනු ඊ නටන්නේ නටනු ඒ නටන්නේ වගේ පද හැදුණා. ටියුට් එක බලන්න වඩාත් පැහැදිලිව මම නෝට් එක දාලා තිනවා. ඒතකොට දැන් පස්සේ බලන්න දැන් නෙමෙයි. ඒතකොට දැන් ඔයාලට මේක තේරෙනවද? ඒ කියන්නේ මම මේ සටහන නැවතා දින්නම්. වර්තමාන කාල කුදන්ත. වර්තමාන කාල කර්තෘකාරක කුදන්ත ප්‍රත්‍ය. මොකද්ද මාතෘකාව? වර්තමාන කාල කර්තෘකාරක කුදන්ත ප්‍රත්‍ය. එතකොට ඒක ඔයා ලියාගත්ත. එක පළවෙනි වර්ගය නු. පළවෙනි එක ලිව්වා නු. එතකොට ඔයා ඒකට අදාළව නිදසුන් ලියාගත්තා නම් නටනු, ගයනු, ලියනු, කියනු ඒවා. එතකොට මේකේ තව දෙයක් දැනගන්න ඕනි කියලායි මම කිව්වේ. ඒ කියන්නේ මෙයාට තව කොටස් එකතු කරන්න පුළුවන්. නටනු ඒ. ඒක වෙනම ප්‍රත්‍යක් විදිහට ගන්න යන්න නොයන්නනේ. දැන් ක්‍රියාපදයේ ළඟින්ම තියෙන එක තමයි කුදන්තේ කියලා කියන්නේ. ඒ අනුව නටනු ඒ නටන්නේ මේකටම තව රූපයක් දෙන්න පුළුවන්. නටනු ඊ කියන්නේ. ඒ දෙකට අදාළ උදාහරණ දෙකකුත් මෙහෙන් ලියා ගන්න. මම ලියන්නේ. උදාහරණ පද දෙකක් ලියන්න. නටනු ඒ නටන්නේ නටනු ඊ නටන්නේ. හරිනේ. එතකොට ඔන්න එක පළවෙනි ප්‍රත්‍ය තමයි නු. ඊළඟට ඔයාලට යන්න පුළුවන් දෙවනි ප්‍රත්‍යයට. දෙවැනි එක ඔයා නෝට් එකේ ලියාගෙන ඇති. දෙවැනි එක තමයි න. නයන්. නටන, ගයන, ලියන, කියන, නිතර නිතර පිළිතුරු ලියන ළමයා විභාග සමත් වෙයි. එතකොට බලන්නකො නිතර නිතර පිළිතුරු ලියන ළමයා විභාග සමත් වෙයි. එතකොට ලියන කියන පදේ තමයි වර්තමාන කාල කුදන්ත කර්තෘකාරක පදේ. මොකද ලියන කියන එකෙන් හැඟ වෙනවා ළමයා. එයා තමයි ක්‍රියාව කරන්නේ. අන්න දෙවෙනි එක. ඊළඟට ඔයාලට ලියන්න පුළුවන් තුන්වෙනි එක. තුන්වෙනි ප්‍රත්‍යය තමයි තුන්වෙනි ප්‍රත්‍යය නා. නායන්. ඒ කියන්නේ නටනා, ලියනා, කියනා, ගයනා, ඒ වගේ බලනා, සිතනා මිනිසුන්. එතකොට සිතනා කියන එකෙන් කියවෙන්නේ මිනිසුන් ගැන. එතකොට ඔයාට දැන් මේ රූප තුන මතකයි. මේ තමයි වර්තමාන කාල කර්තෘකාරක කුදන්ත ප්‍රත්‍ය ටික. හරිද? තාම වැදගත් මේ කියන එක.
වර්තමාන කාල කුදන්ත ප්‍රත්‍ය ටික මේ. එතකොට ඔයා දැන් මේක ගැන මතක තියාගත යුතු දෙයක් මම ඊළඟට කියන්න යන්නේ. හරිද? දැන් ඔයා අඳුනගත්තා මොනවාද මේකේ තියෙන වර්තමාන කාල උදන්ත ක්‍රියා කියන්නේ මොනවාද කියන එක ඔයා දැන් දන්නවා. ඊළඟට ඔයා දන්නවා මොනවද ඒකට අදාළ ප්‍රත්‍ය ටික. මොනවද ඒකට අදාළ ප්‍රත්‍ය ටික. ඒකත් දැන් ඔයා දන්නවා. දැන් අපි මෙහෙම ගත්තොත් මෙන්න මේක අස්සට දැන් ඔයා මේක මේ රවුම අපි නම් කරන්න මේ වගේ රවුමක් ඇඳලා ඔයාලට මම මේ කෙටිසටහන කියා දෙන්නේ. වර්තමාන කාල උදන්ත නැත්නම් වර්තමාන කාල කර්තෘකාරක කුදන්ත ප්‍රත්‍ය. මේ රවුමේ නම තමයි වර්තමාන කාල කර්තෘකාරක කුදන්ත ප්‍රත්‍ය. එතකොට දැන් ඕගොල්ලන් මෙන්න මේ වගේ දැන් මේවා තුනක් මේක අස්සේ දාගන්න. හරිද? මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි දාගන්න. මේ එළියෙන් දාන්න ඕනේ නැහැ මං එළියෙන් නිකන්. එතකොට ඊළඟට ඔයාලට පුළුවන් මේක අස්සේ ලියා ගන්න අර ප්‍රත්‍ය තුන. මෙතන ලියා ගන්න පුළුවන් නූ මෙතන ලියා ගන්න පුළුවන් න මෙතන ලියා ගන්න පුළුවන් න. ඔන්න මොනවාද මේ වර්තමාන කාල කර්තෘකාරක කුදන්ත ප්‍රත්‍ය. හොඳට මතක තියාගන්න මොකද ඕක 7 වෙනි ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නේ සම්බන්ධයෙන් වැදගත් වෙනවා. කෙටිසටහන ලිව්වත් වැදගත්. ඒ අර 8 වෙනි ප්‍රශ්නෙට වැදගත්. ඒ නිසා ඔයගොල්ලෝ හරියටම සටහනක් හදාගන්න පාඩම් කරන විදිහත් එක්කම මේක ගොඩනගාගෙන යන්න. එතකොට පාසයි පාඩමට ඔයගලට එකතු වෙනවා. හරි. ඊළඟට දෙවෙනි මාතෘකාව අතීත ඔයාලට රවුම ගාව මම කියන්න කිය දෙයක් තව තියෙනවා. ඒ තමයි හොඳට අහගන්න. වර්තමාන කාල ප්‍රදන්ත පදයක් නම් එයාගේ මූලික ලක්ෂණය තමයි මෙන්න මෙයා. තේරුණාද? වර්තමාන කාල කෘදන්ත පදික මූලික ලක්ෂණයක්. මෙයා නැතුව තියෙන පුළුවන්. හැබැයි ප්‍රධානම ලක්ෂණය. කොහොම හරි න හරි නූ හරි නී හරි මොන ස්වරූපයෙන් හරි මෙයා ඉන්නවා ඒ වගේ පදේ. න වර්තමාන කාල කෘදන්ත. නතන ගයන ලියන කියන හාරණ පාරණ තූරණ කන බොන විකන ඔය න කියන එක්කෙනා දන්තද න. එයා ඉන්නවා ගොඩක් වෙලාවට. ඒක තමයි මම අර කියන්න හැදුවේ ඔයගලට ප්‍රත්‍ය තුන පෙන්නලා අර රවුමක් යන්නේ ඒකට. හරි? ඔන්න දැන් අපි යනවා දෙවෙනි කොටසට අතීත කර්තෘකාරක පදයක්. අතීත කර්තෘකාරක පදයක්. ඉතින් ඒක එතකොට අර නිර්වචනයෙන්ම ඔයාලට හදා ගන්න පුළුවන්. ලියා ගන්න අතීත කර්තෘකාරක පදන්ත කර්තෘගේ ක්‍රියාවෙහි අතීත කාලය කර්තෘගේ ක්‍රියාවෙහි අතීත කාලය හඟවන කුදන්ත රූප මෙනමින් හැඳින්වේ. එතකොට මේකට යෙදෙන ප්‍රත්‍ය තියෙනවා. එතකොට මේක හා සම්බන්ධවත් අර වගේම ප්‍රත්‍ය කීපයක් යෙදෙනවා. ඒක අපි අඳුනගනිමු. මොනවද මේකට යෙදෙන ප්‍රත්‍ය? මොනවද අතීත කුදන්ත නැත්නම් අතීත කර්තෘකාරක කුදන්ත සඳහා යෙදෙන ප්‍රත්‍ය මොනවද කියන එක බලන්න.
ඔන්න පළවෙනි එක විදිහට අපි ගන්නවා යන්ද. පළවෙනි එක තමයි යි. පළවෙනි ප්‍රත්‍ය යි. එතකොට යි කියන එක දාලා ඔයා දැන් යි කියන එක අගට කියවෙන ක්‍රියාපද හිතලා බලන්න. දැන් P V C දෙකද PVC. ආ දන්නවා මෙතන මේ C කියන එක සකස් වෙලා තියෙන්නේ කොටස් දෙකක් එකතු වෙලා. මේක සකස් වෙලා තියෙන්නේ අල් සයන්න සහ යන්න එකතු වෙලා. ඒක දන්නවනේ. PVC. යි කියන ප්‍රත්‍ය. එහෙනම් ඔන්න එක ප්‍රත්‍යයක් තමයි යන්නේ. ඊළඟට ඔය අවධානය දෙන්න දෙවෙනි ප්‍රත්‍යය. දෙවෙනි ප්‍රත්‍යය තමයි උයන්න. උයන්න. මෙතන කියන්න උයන්න. දෙවෙනි ප්‍රත්‍යය තමයි උයන්න. ඉරු. ඉරුවේ පොත ඉරුවා. පොත ඉරුවා. මෙතන ඉරු. ඒකේ ඌයන්නත් එන්න පුළුවන්. ඒ කියන්නේ ඌයන්න කියන දෙකම එක හා සමානවනේ පාලි සංස්කෘත වල යෙදෙන්නේ. ඒතර මෙතෙන්ට හදන්න පුළුවන් ඔයාලට උදාහරණ තව වචන නැරු ලියු ලියු. ඒ කියන්නේ ඌ શબ્දය ඌ શબ્දේන ක්‍රියාපද. ඌ යන්න කියන શબ્දේන ක්‍රියාපද මතක් කරලා බලන්න. ඌ කියන શબ્දේන ක්‍රියාපද නිකන් කීපයක් හිතින් හිතලා බලන්න. ඌ ලියු කියු ගැයු තියාගන්න මං කියනවා. හැරු පෑරු සීරු විකු මේවා සේරම ඔයාලට පේනවා. මේ හැම එකක්ම මොනවද? මේ හැම එකක්ම අනිවාර්යෙන්ම අතීත කාලයටයි අයිති. නිකන් ක්‍රියාවක දාලා බලන්න. ක්‍රියාවක දාලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි. කියන්නේ වාක්‍යයක දාලා බලන්න. ගී ගයමින් නැටූ මිනිසා. නටල ඉවරද? ඉවරයි. ලිපිය ලියූ ලේඛිකාව. ලියූ ලියන ඉවරයි. ඒ අනුව ඔන්න අපිට දැන් ආව දෙවනි ප්‍රත්‍යය මෙතෙන්ට උයන්න ඌයන්න. මම හිතන්නේ ඔයා ඒක ප්‍රදාන කරගත්තා. ඌ කියන දෙකම අපි ගත්තා. ඊළඟට අපි තවත් ප්‍රත්‍යක් තියෙනවා. ඒ තමයි ඈ. ඈයන්න කියනකොටම ඒකෙන් ඈයන්නත් නියෝජනය වෙනවා. ඈ. ඈයන්න. එතකොට ඈ කියලා ලියා ගන්න ඊළඟ ප්‍රත්‍යය විදිහට ඈ. එතන මොනවාද මේකට සම්බන්ධව තියෙන්නේ? ඈ කියන එක දෙකම නියෝජනය වෙනවා කියලා මම කිව්වා. උදාහරණ. එතන ලියන්න මොනවාද? කෑ. ලියා ගන්නකො ඒක වාක්‍යයක දාලා බලමු. කෑ. එතකොට කොහොමද මේ කෑ කියන එක ක්‍රියාවක දාන්නේ? බත් කෑ ළමයා මිදුලට දිව්වේය. බත් කෑ ළමයා මිදුලට දිව්වේය. එතකොට එකෙන් අදහස් වෙන්නේ ළමයා කෑම කාලා ඉවර වෙලා එළියට දිව්ව බව. ඒතර කෑ කියලා කියන්නේ මෙන්න මේ රූපය. කෑ යන සහිත මෙන්න මේ රූපය. එතකොට ඔයා දන්නවා මේක අතීත සුදා. නෑ. නේද? තේකක් බමුද? නෑ ගමන් නේද ඉන්නේ? නෑව ගමන් ඉන්නේ? නෑ නේද මෑත කාලෙ ඉස්සර. නෑ. කෑ. නේද? අල්ලන්න එපා පිටිය. තින්ත ගෑව ගමන්. ගෑව විතරයි. ගෑ. නේද? තරහක් පෑවා. පෑ. නේද? වටපිට ඇහැ ලෑවා. ලෑ. පැහැදිලි නේද? ඒතර ඈ කියන දෙකත් අතීත ප්‍රදන්ත සත්‍ය විදියට පාවිච්චි වෙනවා. අයන්නත් වෙනවා බැලුවේ, කැඩුවේ, නැටුවේ, නෑ, කෑ, බෑ. ඒ වගේ ඒ අනුව මම හිතනවා ඔයගලට දැන් අතීත
පුදන්ත කතෘකාරක රූප ටික අඳුන ගන්න පුළුවන් වෙන්නේ නැති. ඒතර ඔයගොල්ලෝ දැන් මම නැවත නැවත chart අඳිමින් ගොඩක් වෙලාව ගන්නෙ නැහැ. ඔයාට දැන් පුළුවන් එක එක විදිහට මේවට සටහන් දාගන්න. දැන් ඔයා දන්නවා මොනවද ප්‍රධාන වශයෙන් දැන් ඔයා මේ වගේ ව්‍යාකූලව හරි නැත්නම් සංකීර්ණව සටහන සමාලාට හදාගත්තා. සටහන අවසානයේ අන්තිමට එක තැනකට එන්න. අන්තිමට එක තැනකට ඇවිල්ලා ඔයා එතන ලියාගන්න මොනවද අතීත කුදන්ත ප්‍රත්‍ය ඌ ඈ මේ ටික එක ළඟකට ගන්න. ඒතර ඒව ආශ්‍රිත වෙන ක්‍රියාරූප තමයි අතීත කතෘකාරක කුදන්ත රූප කියලා අපි කියන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට මම අතිරේකව දැනගෙන ඉන්න දෙයක් කියන්නම්. දැන් සාමාන්‍යයෙන් මේක ටිකක් වෙනස් දෙයකට අදාළ දෙයක් මම කියන්නේ. නමුත් ඔයා දැනගන්න සිටියොත් වැදගත් සිද්ධාන්තයක්. දැන් මූල භාෂාවල මෙන්න මේ රූපය නස් නැත්නම් අල් සයන්න කියන එක අපි අතීත කාලයට හරවනකොට අතීත කුදන්ත බවට පත් වෙනකොට එන්නේ මේ වෙනුවට ත අක්ෂරය. ඉතාල වැදගත් දෙයක් මම කියන්නේ. මේ වෙනුවට එන්නේ ත තයන්. නයන් වෙනුවට නෙමෙයි අල් සයන් වෙනුවට එන්නේ ත. එතකොට ඔයාට අහලා ඇති වචනයක් නස් කියන එකේ සිංහල වචනේ විදිහට අපි ගන්නවා නට. නට විනාශ කරනවා කියන අර්ථය. ඒ වගේම ඔයාට ගන්න පුළුවන් නිතරම විභාගයට දෙන වචනයක්. ඒක නිසා මම මේක කිව්වේ. බස්. දැන් ඔයා හිතන්න පාඩමත් එක්ක හිටපු නිසා නස් නටනම් බස් මොකක්ද? විභාගයට එන හැම වෙලෙම මට ඔයගොල්ලෝ කියන එක ඇහෙන්නේ නැහැ. ඒ උනාට දෙතොල් සලවනවා තේරෙනවා. නස් නටනම් බස් බට බට එහලා තියෙන දෙව්ලොවින් බට මේක සකස් කරනවා බට මෙන්න මේ දෙන්න තමයි ඒ වුනේ අල්සයන් තමයි තයන්න ඕනේ මෙන්න මෙයයි මෙයයි පැහැදිලි එතකොට ඒක එක සිද්ධාන්තයක් ඔයා දැනගන්න ඕනි දෙයක් දැන් වස් කියන මොනවද වට නස් නට බස් බට වස් වට ඒ මත තියාගන්න. තව උදාහරණයක් ඊළඟට ර කාරාන්ත ධාතු කියලා කියන්නේ දැන් ක්‍රියාපදය ඒකත් ඔයා දැනගෙන සිටියදී මම මේක කියා දීලා තියෙනවා මේ ටියුට් එකේ තියෙනවා අක්ෂර වින්‍යාසය හා සම්බන්ධව ඕගොල්ලෝ ඉගෙන ගත්ත තැන්වල දැන් රකාරාන්ත ක්‍රියාධාතු කියලා කියන්නේ ක්‍රියා මූලයේ අග මේ වගේ රයන්නක් තියෙනවා. හරිද? හොඳට මතක තියාගන්න වැදගත් දෙයක් මම කියන්නේ. මේ රයන්න අතීත කාලයට එනකොට ඉතාම වැදගත් මම කියන දේ අතීත කාලයට එනකොට මෙයා රූපය වෙනස් කරනවා. හරිද? මෙයා රූපය වෙනස් කරනවා. මෙයා මූර්ධජ ලයන්න බවට පත් වෙනවා. මෙයා මූර්ධජ ලයන්න බවට පත් වෙනවා. තේරුණාද? එතකොට රයන්නට පුළුවන් මූර්ධජ ලයන්න වෙන්න අතීත කාලයට එනකොට. දැන් අපි උදාහරණ බැලුවොත් කර කියන එකට අපි හදන වචනය අතීත කාලයේ කළ. කළ ඉවර නම් ඔයා ලියන්නේ කළ කියලානේ. නේද? කළ ල එතකොට කරනවා වර්තමාන කාල රයන්න කළ අතීත කාල. ඒ අනුව ඔයා දැක්ක මොකද්ද රූප විපර්යාසය? මෙන්න මෙයා බවට පත් වෙනවා. ඒ කියන්නේ ර මූර්ධජ ලයන්න බවට පත් වෙනවා. ඒ වගේ තව වචනයක් මතක් කරන්න රයන්නෙන් ඉවර වෙන ප්‍රകൃතියක් මරනවා ඒකේ අතීතේ නම් මල මිය ගියා නේද ඊළඟට තව උදාහරණ වචනයක්
දැන් මම වචන කිව්වොත් ඔයාට හදන්න පුළුවන්. වපුර වපුර වා පු ර වා පු ල. දැන් ඔයා දන්නවා ර ල වෙනවා. අතුරනවා ආ තු ර වචනේ හැදෙනවා. දැන් හදන්න දන්නවා කොහොමද හැදෙන්නේ? අතුල ආ තු ල. අතුල කියලා කියන්නේ අතුරන ලද. වදුලේ පරඬැල් අතුල කැදැල්ලේ. තනියම පසුවන කුරුළු බබා. අතුල මුදල යන. ඒ අනුව ඔයා දැන් මේ ඉගෙන ගත්ත කරුණු දෙක ඊටාම වැදගත්. අතීත කුදන්ත අර කෙටි පේපර් එක හදද්දී ඒගොල්ලෝ පාවිච්චි කරන දෙයක් ඒක. ඒ අනුව ඕගොල්ලෝ මතක තියාගන්න ක්‍රියාපදේ අර ස්වරූපයෙන් ත ල කියන රූප දෙකක් පාවිච්චි කරන්න පුළුවන් අතීත කුදන්ත පද හඳුන්වා දීම තමයි. හරිද? ඒ කියන්නේ යන්නට ගන්නට දෙන්නට වගේව නෙමෙයි ඈ. දැන් යන්නට කියලා කියන්නේ අනාගත වෙන්න පුළුවන්. යන්නට ගමට මෙදීන මව්පියන් දකින්න ලෙසට යන්නට ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ අල් සයන්න වෙනුවට එන්නේ. නස් නට බස් බට වස් වට. ගොඩක් වචන නෑ. වචන තුනක් විතර තියෙන්නේ. නිතරම විභාගයට පාවිච්චි කරන්නේ බස් බට කියන එක. ඊළඟට මෙතන මතක තියාගන්න මේක නම් අක්ෂර වින්‍යාසය සම්බන්ධයෙන් වැදගත්. රයන්නට පුළුවන් අතීත කාලයේදී ලයන්න බවට පත් වෙනවා. පැහැදිලි? ඒ අනුව මෙන්න මේ දෙන්නා ඔයාට දැන් ප්‍රශ්නය දුන්නොත් එහෙම අතීත කුදන්ත පද පමණක් අන්තර්ගත වර්ණයේ තෝරන්න වගේ ප්‍රශ්නයක්. එතන මෙන්න මේ දෙන්නත් අතීත කුදන්ත විදියට ඔයා අතීත කුදන්ත පද විදියට සලකන්න ඕනි. අර පහට අර තුනට අමතරව යන්න උයන්න ඌයන්න ඇයන්න ඈයන්නට අමතරව මේ දෙන්නටත් පුළුවන් අතීත කුදන්ත පද සකස් කරන්න. පැහැදිලි? එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට දැන් එතන ප්‍රත්‍යාව ප්‍රමාණවත් තරම. ඊළඟට දැන් ඔයා මේ කොටස අධ්‍යයනය කළ අවසానයි. ඊළඟට අපි යමු කර්මකාරක කෘදන්ත වලට. අපි දැන් ඔය ගියේ කර්තෘකාරක කෘදන්ත. අපි ඊළඟට බලනවා කර්මකාරක කෘදන්ත. ඒතර කර්මකාරක කෘදන්ත වලටත් පුළුවන් අර වගේම කොටස් දෙකකට බෙදෙන්න. අපි ඉස්සෙල්ලාම ලියමු මාතෘකාව කර්මකාරක කෘදන්ත. කෘදන්ත පදයෙන් වාක්‍යයක කර්මය ඇඟවෙන විට ඒවා කර්මකාරක කෘදන්ත ලෙස හැඳින්වේ. කර්මකාරක කෘදන්ත ලෙස හැඳින්වේ. කර්මකාරක කෘදන්ත ලෙස හැඳින්වේ. එක වර්තමාන කර්මකාරක කෘදන්ත දෙක අතීත කර්මකාරක කෘදන්ත. අර ප්‍රභේදයමයි. හරි. ඔන්න වැදගත් පොඩි දැනක් මම කියන්නේ සිවුම් දැනක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට සංගාල අල්ලගන්න පුළුවන්.
දැන් පළවෙනි දේ ඔයගොල්ලෝ මෙතෙන්දි තේරුම් ගන්න මේ තව වැදගත් දෙයක්. ඒ තමයි දැන් ඔය කාරක දෙක සම්බන්ධයෙන් අධ්‍යයනය කරනකොට කර්තෘකාරක කර්මකාරක කියන එක ක්‍රියාරූපයෙන් අඳුර ගන්න ඔයාලට පුළුවන්. ඒ කියන්නේ දැන් කර්තෘකාරක කියන්නේ ඍජුව කරන්නේ ඉන්නවා. කර්මකාරක කියන්නේ සිද්ධ වෙලා තියෙනවා දේ කරපු කෙනෙක් නැහැ. කරපු කෙනෙක් ඉන්නවා එයාව ඇඟ වෙන්නේ. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. මම බලනවා එහෙම නැත්තම් බැලෙනවා. මෙන්න මේ දෙක එකිනෙකට වෙනස් අර්ථ දෙකක් දෙන්නේ. මේ දෙක එකිනෙකට වෙනස් අර්ථ දෙකක් දෙන්නේ. හරිද? මේක සචේතනිකයි. ඒ කියන්නේ මේක හිතාමතා කළා. මේ දල සටහන ඔයගොල්ලෝ හදාගන්න අතිරේක සටහන මේ ඕනි වෙනවා. හිතාමතා කරන්න. බැලෙනවා කියලා කියන්නේ අනුත්සාහකයි. හරිද? හිතලා කලේ නැහැ. බැලෙනවා. ඒ අනුව බලනවා කියනකොට ඍජුවම කර්තෘ කෙනෙක් ඉන්නවා. බැලෙනවා කියනකොට කර්තෘ කෙනෙක් ඍජුවම ඇඟ වෙන්නේ නැහැ. ඒතර ඒක ඉබේ කෙරෙනවා. ඒ අනුව මෙන්න මේ වගේ ඒවට තමයි අපි කියන්නේ මේ ඉබේ කෙරෙනවා වගේ ඒවට තමයි අපි කියන්නේ කර්මකාරක ක්‍රියාපද. නැත්නම් කර්මකාරක කෘදන්ත නැත්නම් කර්මකාරක පද කියලා. එතකොට සිතනවා, සිතෙනවා, අඬනවා, ඇඬෙනවා, බලනවා, බැලෙනවා වගේ ඔයගොල්ලෝ නිතරම මේ වගේ වචන පාවිච්චි කරනවා. නේද? ඒක තමයි අපි කියන්නේ කර්මකාරක කියලා. මම හිතන්නේ ඒක මම සරලව කිව්වේ මෙතන ප්‍රශ්නේ තේරුම් ගන්න පහසු වෙන්න. දැන් ඔන්න වැදගත් දෙයට අපි ප්‍රවේශ වෙනවා. ඒ කියන්නේ වර්තමාන කාල කර්මකාරක කුදන්ත හඳුනා ගැනීමට අපි දැන් ප්‍රවේශ වෙනවා. මෙතනත් වැදගත් දේ තමයි ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න. දැන් අපි ගත්ත නේද වර්තමාන කාල කියලා කර්තෘකාරකයට ප්‍රත්‍යරූප තුනක්. අන්නේ ප්‍රත්‍යරූප තුනම තමයි මෙතෙන්ටත් අදාළ. බලන්න මොනවද කියලා. ඔන්න අපි ගත්ත මුල් එක නු. මගේ නොයන්නේ කැලේ දිග වුණා. ඊළඟට අපි ගත්තා න. ඊළඟට අපි ගත්තා නා. මතකද? නු න නා. එතකොට ඔන්න මේ තුනම තමයි කර්මකාරක වර්තමාන කාල කුදන්තයටත් තියෙන්නේ. අන්න දැන් ඔයාට මතක වෙන්න ඕනි මම නැත්තම් රණී ප්‍රභාත් රවුමක් ඇඳලා ඒකාස්සට නූන නා දාලා වර්තමාන කාල ක්‍රියාරූප සකස් වෙන්නේ කුදන්ත පදවල දන්තජන යන්නේ කියලා ලොකුවට ලිව්වා. මතකද? ඒක එතකොට කර්තෘකාරක වුණත් කර්මකාරක වුණත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම ඒක තිරේ පුරාම ලියලා දන්තජන යන්න මතක තියාගන්න කියලා කිව්වේ. හරිද? හරි. එතකොට දැන් හැබැයි ඔයා දන්නවා මෙතන පොඩි ප්‍රශ්නයක් ඔයාට උද්ගත වෙන්න පුළුවන් මේක හඳුන ගැනීමෙන්. දැන් ඔයා දන්නවා හඬනු ආ හඬන්නා කියලා හදන්න පුළුවන්. නේද? හැබැයි මෙතන තියෙන විශේෂය තමයි ක්‍රියා ප්‍රකෘතිය. දැන් අපි දන්නවනේ මෙහෙම මෙන්න මේක හොඳට බලන්නකෝ මම ඔයාලට මෙන්න මේකෙන් කියා දෙන්නම් තේරුම් ගන්න ලේසියින්ද. ඔන්න අපි ක්‍රියා මූලයේ ලිව්වා නට. දැන් අපි ඔන්න හොඳට බලන්න ඇස්සරලා බලන්න. මම පොඩක් ඈත් කළා. ඒ ඈත් කළේ පස්සේ පොඩි වැඩක් කරන්න හිතාගෙන. දැන් ඔන්න නට කියලා තියෙනවා න කියලා තියෙනවා. දැන් ඔයා දන්නවා මේක අපිට එකතු කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව නටන කියන වර්තමාන කාල කුදන්ත රූපේ හදන්න පුළුවන්. හැබැයි අපි දැන් හදන්න යන්නේ වර්තමාන කාල කර්මකාරක කුදන්ත රූපේ. මේ තියෙන මොන රූපේද? මේ තියෙන්නේ කර්තෘකාරක කුදන්ත. අපි කලින් ඉගෙන ගත්තේ. ඔන්න මම බලන්න කොහොමද කර්තෘකාරකය කර්මකාරකයට හරවන්නේ කියන එක. ඒක වෙන්නේ
මෙන්න මේ පරිසරයට අලුතින් ගේනවා යන්නේ. අලුතින් එකතු කරනවා මෙතෙන් මේ පරිසරයට අලුතින් අපි අකුරක් ගේනවා. කලින් තිබුණේ නැති අලුත් අකුරක් මේ පරිසරයට ගේනවා. එයා තමයි ඒ මෙතෙන්ට එනවා යන්නේ. එතකොට නටන කියන එක අපි ඒ යන්නේ බලපෑම නිසා හදනවා නැටෙන පද හැදෙන හැටි ගැන අපි මේ වෙලාවේ වැඩි කතා කරන්නේ නැහැ. ඔයා දන්නවා නම්ම්‍ය අනම්ම්‍ය ස්වර තියෙනවා නෑ අ ඈ නේද? ඒවා දැන් මෙතන මම කියන්නේ ඔයා නිකමට මේක හිතා ගන්න නට කියන එකට ඒ කියන කොටස ගෙනල්ලා න කියන ප්‍රත්‍යයක එකතු කරලා නටන කියන පදේ වෙනුවට අපට හදා ගන්න පුළුවන් නැටෙන කියන පදේ. ඒ අනුව මෙන්න මේ ඒ શબ્දය මෙන්න මෙයා තමයි කර්මකාරක අර්ථය දෙන්නේ. මෙයා තමයි එතන ප්‍රධාන වුනේ. එයා තමයි මේ අර්ථය දෙන්නේ. එහෙනම් දැන් බලන කියන එකෙන් හදන්නේ. එයා යන්න කියන්නේ. බලන, දැලෙන, ගයන, ගැයෙන, හඬන, හැඬෙන, ලියන, ලියන, කරන, කෙරෙන, පැහැදිලිද? පැහැදිලිද ඒක? මොකද්ද සිද්ධ වුනේ? ඒ කියන පදය අර ස්ථානයට අපි මේක සටහනක් හැටියට දැන් ලියාගනිමු. ප්‍රත්‍ය තුන මුලින්ම ලියා ගන්න. මෙහෙම ලියන්න. කර්මකාරක වර්තමාන කාල පදන්ත සඳහාද යෙදෙන්නේ නු න නා යන ප්‍රත්‍ය වේ. නු න නා යන ප්‍රත්‍ය වේ. නු න නා යන ප්‍රත්‍ය වේ. එය කර්තෘකාරක පදයෙන් වෙනස් වන්නේ ක්‍රියා ප්‍රකෘතිය හා ප්‍රත්‍ය අතරට ඒ අක්ෂරය යෙදෙන නිසායි. හඬ නු හැඬෙනු දාරණ හඬ නු හැඬෙනු වචන කීපයක් දෙන්නම්. හඬ නු හැඬෙනු. වත නු වැටෙනු. අට ඒ වර්ගයෙන් දැන් ඕන තරම් හදා ගන්න පුළුවන්. හඬ නා හැඬෙනා. වත නා වැටෙනා. වත න වැටෙන. බල බැලෙන. තේරුණා? ඔයාගේ ටියුට් එකේ 25 සිරිපිටියේ තියෙනවා. එතන ප්‍රත්‍ය හරියට නම් කරලා තියෙනවා. උදාහරණයේ දාන තැන නු අකුරු ටිකක් මේ දිගටම ඇදලා තියෙන්නේ.
ඒවා අදාළ තැන්වල නා යන්න සහ නයන්න බවට පත් කරගන්න පස්සේ මම හිතනවා දැන් ඕක ඔයගලට වැටහුණා. ඊළඟට අපි දැන් දෙවෙනි කොටසට යන්න ඕනි අතීත කර්මකාරක කුදන්. අපි දැන් මේ ඉගෙන ගත්තේ වර්තමාන කර්මකාරක කුදන්. ඊළඟට යනවා මාතෘකාව අතීත කර්මකාරක කුදන්. අතීත කර්මකාරක කුදන්. එතකොට අපි ලියමු කර්මකාරක කෘදන්තය මගින් කර්මකාරක කෘදන්තය මගින් කර්මකාරක කෘදන්තය මගින් අතීත කාලය ඇඟවේ නම් ඒවා අතීත කර්මකාරක කෘදන්ත වේ. ලේසි එක කලින්ට වඩා ගොඩක්. එතන මේ සඳහා ඒ කියන්නේ අතීත කර්මකාරක කෘදන්ත පද සාධනය සඳහා යෙදෙන්නේ ප්‍රත්‍ය දෙකයි. ඒ තමයි උණු කියන ප්‍රත්‍යය සහ උණ කියන ප්‍රත්‍යය. උණ කියන ප්‍රත්‍යය. ඒක ලියා ගන්න. මූර්ධ දෙන්නේ උණ උණ යන ප්‍රත්‍ය දෙක යෙදෙන. උණු යන ප්‍රත්‍ය දෙක යෙදෙන. එතකොට ඔයාලට ලියා ගන්න පුළුවන් බල උණු බැලුණු ඒකෙම අනික් අතට උණ දාලා හදන්න පුළුවන්. තියාගන්න බැලුණ. ඒ අනුව ඔයාලට ඒක සරලයි. උදාහරණ තුනක් තියෙනවා. ටියුට් එකේ තියෙනවා. වැටුණු, කැඩුණු. මතක තියාගත්ත යුතු වැදගත් දෙයක් තමයි මූර්ධජ රූපය. මූර්ධජ නයන්න. මෙයා එනවා නම් මෙන්න මෙයා එන්නේ මූර්ධජ නයන්න සහිතව එන්නේ අතීත කෘදන්ත. වර්තමාන කෘදන්ත වල කවදාවත් මූර්ධජ නයන්න එන්නේ නැහැ. මූර්ධජ නයන්න සහිතයි නම් අතීත කෘදන්ත. ඒක ලියාගෙන මතක තියාගන්න. මූර්ධජ නයන්න සහිතවයි යෙදෙන්නේ අතීත කෘදන්ත එක. ඒ කියන්නේ ඔයාලට දැන් අතීත කෘදන්ත පද පමණක් අන්තර්ගත වර්ණයේ තෝරන්න වගේ තැනකදී මේ වගේ දෙයකට මම මේ කියන දේවල් ඉතාම වැදගත් වෙන්න පුළුවන්. හරි? ඊළඟට අපි තුන්වෙනි ප්‍රභේදයට යමු. මේක ටිකක් වැඩිපුර ඔයගලට දෙන්න පුළුවන් විභාගෙටත් දැන් ඒ කියන්නේ අර කරුණු දෙක නිතරම ඔයාලට පේපර් එකට හදනවා. කෙටි සටහන් වලට දැන් මේ කියන ඒවා එන්න පුළුවන්. මාතෘකාව ලියන්න. කරණකාරක කෘදන්ත. කරණකාරක කෘදන්ත. කරණ අර්ථයක් අඟවන කෘදන්ත
මෙනමින් හැඳින්වේ. මෙනමින් හැඳින්වේ. මෙනමින් හැඳින්වේ. මම හිතනවා ඒක දැන් ඔයගලට තේරුනේ නැති බව. සුලෝචනාගේ මූණෙන් කිව්වේ. හරි. දැන් අපි ඒක තේරුම් ගන්න බලමු. සරලයි. මේක ටිකක් විභක්ති වලට සම්බන්ධයි. කාරක වලට සම්බන්ධයි. ඒ නිසා ඔයාලට කරන කාරක කිව්වහම ඒ ගැන තේරුම් නැත්තම් තේරෙන්නේ නැහැ. හරි අපි ඒක බලමු. දැන් මට ඔයගොල්ලන් කැමරාව ඔන් කරගෙන ඉන්න ගොඩක් ඔයා මොකෙන්ද දැන් ලිව්වේ මේ සටහන? සුලෝචනා මොකෙන්ද ලිව්වේ? පෙන්නන්නම. ඒ ලිව්වේ කොලෙන්නේ? මං අහන්නේ ලිව්වේ මොකෙද්ද? මේ මල් ලිව්වේ මෙච්චරලා මේකේ. මේ තියෙන මල් ලිව්වේ එක. මේ තියෙන්නේ මම පාවිච්චි කරපු ලියන්න පාවිච්චි කරපු ඵලකය. එතන මේවා මොනවද? උපකරණ. මේවා මොනවද? උපකරණ. එතකොට උපකරණය කියලා කියන්නේ ක්‍රියාවක් සිදු කිරීමට උදව්වට ගත්ත දේ. ක්‍රියාවක් සිදු කිරීමට උදව්වට ගත්ත දේ. උදව්වට ගත්ත දේ. පිහිට කරගත්ත දේ. පැහැදිලිද? දැන් ඔයා නංගිට පොඩ්ඩක් හරි මල්ලිට හරි ඔයාගේ ඔන්ලයින් පාඩම යන තැනට පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ පෑනෙන් අනින්න යාට. අතට අනින්න චංගා. ඇනලා ඔයා කියන්න අක්කා හරි අයියා හරි නංගීට පෑනෙන් අනි. පෑනෙන් කියලා කිව්වේ කරන විභක්තිය කරන කාරක. ඇයිද කියනවා නම් කාරකයි විභක්තිය කියන්නේ දෙකක්. ඇයිද කියනවා නම් ඇනීම නැමැති ක්‍රියාව සඳහා උපකරණයක් වශයෙන් උදව්වක් වශයෙන් ගත්තේ පෑනෙන් කියන එක. ඒ අනුව ඒක කරන කාරක. ඒ අනුව ඔයගලට කුදන්ත පදවල මේ ප්‍රභේදයේ පැරණි ව්‍යාකරණ ග්‍රන්ථවල දක්වලා තියෙනවා. හරි? අපි උදාහරණයකින් මේක තේරුම් ගන්න බලමු. දැන් මේකට අදාළව ප්‍රත්‍ය ඒ කියන්නේ කරන කාරකයට අදාළව ප්‍රත්‍ය යෙදෙන්නේ දෙකයි. ඒ තමයි න සහ නා යන ප්‍රත්‍ය දෙක. ඒක ලියන්න. න සහ නා යන ප්‍රත්‍ය. වචන උදාහරණ අඩුයි මේකේ. උදාහරණ බා ල න ය දුර බලනය. උදාහරණ අඩුයි මේවා නිකම් මේ පරණ පොත්වල දාන්නේ. දිය බස් නාව හරියට ලියාගන්න. මම උදාහරණ දාලා තියෙනවා ටියුට් එකේ. දුර බලනය දිය බස් නාව තව ඔයගොල්ලෝ මේ ඉතිහාසයටම සම්බන්ධව අහලා ඇති. දිය කඩනය කඩනය මෙන්න මේ වගේ පද තමයි කරන කාරක කුදන්ත පද කියලා හඳුනගන්නේ. බලනා නටනා ගයනා ඒ වගේ ඒවා නෙමෙයි මේවා. ඒතර මේක ටිකක් ලොකුවට හිතන්න දෙයක් නෙමෙයි. සරල දෙයක්. ප්‍රත්‍ය දෙකක් එක්කයි අපිට ගන්න දෙනු තිබෙන්නේ. ඔන්න ඊළඟ වර්ගය ඔයාට සෑම විටම වගේ කෙටි සටහන් වලට වැඩිපුර අවස්ථාවන් වල නිර්දේශවල කලින් අවස්ථාවන් වල දීලා තියෙන එකක්. එතනින් අපිට අද කාරක සම්බන්ධ අපේ පාඩමේ අවසාන කොටසේක ඒක අපිට ඉගෙන ගන්න තියෙන. එතන පොඩි වෙලාවක් යනවා. ඒක හරියටම අහගන්න. ගැටලු තියෙනවා නම් ඒක එතකොට සාකච්ඡා කරන්න පස්සේ පුළුවන්. එතකොට මාතෘකාව භාවකාරක කුදන්ත. භාවකාරක කුදන්ත නිතර විභාගෙට දෙන කොටසක්. භාවකාරක කුදන්ත. මේවට කියනවා සසිනි භාව ක්‍රියා කියලා. මේවට තව නමක් කියනවා
භාව ක්‍රියා. මම ඔයගලට මේකට නිර්වචනයකුත් දෙන්නම්. ටිකක් මොකද කෙටිසටහන් වලට වැඩිපුර දෙන එක. ක්‍රියාර්ථය ලියාගන්න. ක්‍රියාර්ථය ක්‍රියා අර්ථය ක්‍රියාර්ථය ක්‍රියාවක් සිදුවන බව ක්‍රියාවක් සිදුවන බව පමණක් අඟවන ප්‍රත්‍ය පමණක් අඟවන ප්‍රත්‍ය යෙදීමෙන් සෑදෙන කෘදන්ත යෙදීමෙන් සෑදෙන කෘදන්ත භාවාර්ථ කෘදන්ත නම් වේ. භාවාර්ථ කෘදන්ත නම් වේ. භාව ක්‍රියා ශබ්ද මේකට කියන තව නමක් තමයි භාව ක්‍රියා ශබ්ද. යනුවෙන්ද මේවා හැඳින්වේ. සිංහලෙන් නම් හව් කිරිය සඳ හව් කිරිය සඳ. දැන් ඔයා දන්නවා භාව කියලා කියන එකට සිංහලේ වචනේ හව්. ක්‍රියා කිරිය ශබ්ද සඳ හව් කිරිය සඳ සිංහලෙන් කියන්නේ එහෙම. මම ඒක උපුටා ගත්තේ මහාචාර්ය W.S. කරුණාතිලක පොතෙන්. තවත් සරල ලකුණක් දාලා ලියන්න. කතෘ හෝ කර්ම හෝ සම්බන්ධ අර්ථයක් ප්‍රකාශ නොකරන ක්‍රියාභාවය පමණක් ප්‍රකාශ කරන කෘදන්ත නාම භාවකාරක කෘදන්ත වේ. මෙම පද සඳහා යෙදෙන ප්‍රත්‍ය පහත සඳහන් වේ. අන්න කල්පනාවෙන් තේරුම් ගන්න වචන ඉස්සෙල්ලාම ආපු එකට විතරක් ටිකක් කල්පනාව යොදවන්න ඕනේ. අනිත් ඒවා නම් ටක් ගාලා අහුවේ.
මොකද මෙයා තිබුණානේ තැන් දෙකකම. මතකද? නටනු ඒ නටන්නේ. නටනු නට ඒ නු නැටෙනු. මතකද? මෙයා හිටියා කර්තෘකාරක කෘදන්තවල වර්තමාන රූපේ කර්මකාරක කෘදන්තවල වර්තමාන රූපේ හිටියා. දැන් ඉන්නවා භාවකාරක කෘදන්තවල. ඔන්න හොඳට බලන්න ඔයාව අමාරු විදාන්න පුළුවන් මිනිස්සෙක් තමයි මේ. මෙයා. ඇයිද කියනවා නම් මෙයා හිටියා වර්ග තුනේම. නේද? හතරක් අපි ගත්ත කර්ණකාරක ගත්ත එතන හිටියේ නෑ අනික හැමතැනම හිටියා මෙයා. මතකයිද? හැබැයි ඔයා නිකන් හිතලා බලන්න දැන් මම මෙතන ලියන්නේ නැහැ ඔයාට මේක පැටලෙන්න පුළුවන් නිසා ඔයාට මතකයි මෙයා හිටපු විදිය. මෙයාට තනියෙන් ඉන්න බැරි වුණා නේද? නටනු ඒ නටන්නේ. ගයනු ඒ ගයන්නේ. ලියනු ඒ ලියන්නේ. දැන් කර්තෘ කාරකය අඟවනකොට පොත ලියනු මිනිසා කියන්න බෑනේ. පොත ලියන්නේ මිනිසාය. තේරුම් නැත්නම් හොඳට අහන්න. මතක පොයින්ට් එකක් දාගෙන ඉඳලා ආයි සාකච්ඡාවට යන්න. ලියනු ඒ ලියන්නේ. ගයනු ඒ ගයන්නේ. නැත්නම් ගැයෙන්නේ නේද? කෙරෙනුයේ. පැහැදිලි? හැබැයි ඔන්න තුන්වෙනි අවස්ථාවේ ඒ කියන්නේ අපි දැන් ගත්ත භාවකාරක අවස්ථාවේදී මෙයා වෙනස් වෙන්නේ නැහැ. එයා ඉන්නේ එයාගේ සාමාන්‍ය රූපයෙන්මයි. නටනු නටනු එයා වෙනස් වෙන්නේ නැහැ. ලියනු කියනු. එතකොට එතන ක්‍රියාපද ක්‍රියා කර්තෘ කෙනෙකුත් නැහැ කර්ම කෙනෙකුත් නැහැ. ඒකනේ නිර්වචනේ. දැන් නැතිනු කර්මකාරකයි නටන කර්තෘකාරකයි මෙයාට එහෙම එකක් නැහැ. පදේ ඉවර නැහැ. නටනු නටන බව විතරයි අපට තේරෙන්නේ. පැහැදිලිද? එහෙනම් මට ඔයා හිතලා කියන්න බැරි ඉන්න නූ කියන එක කර්තෘකාරක කුදන්තවලදීත් වෙනස් වුණා, කර්මකාරක කුදන්තවලදීත් වෙනස් වුණා, භාවකාරක කුදන්තවලදී වෙනස් වුණේ නැහැ. නේද? භාවකාරක කුදන්තවලදී වෙනස් වුණේ නැහැ. ඒ රූපෙම හිටියා. නටනු තේරුණාද ඒක? හරි. උදාහරණ ලියා ගන්න. ඔයාට ඕනනම් ඒක පොඩි පොයින්ට් එකකුත් ලියා ගන්න. මෙම ප්‍රත්‍ය වර්තමාන කාල කර්තෘකාරක කෘදන්තේහි හා වර්තමාන කාල කර්මකාරක කෘදන්තේහිද යෙදුනි. එහෙත් අදාළ පදය සැකසීමේදී නටන්නේ හැඬෙනු යනාදී වශයෙන් එය වෙනසකට බඳුන් විය. වෙන පාටකින් එහෙත්
මෙහිදී සිදුව ඇත්තේ එහෙත් මෙහිදී සිදුව ඇත්තේ එම ප්‍රත්‍ය හුදෙක් කියන්නේ නිකම්ම හුදෙක් ක්‍රියා ප්‍රකෘතියට සමීප වීම පමණයි. ක්‍රියා ප්‍රකෘතියට එකතු වීම පමණයි. දැන් උදාහරණ නටනු ලියනු කියනු හාරනු පාරනු කනු බොනු ඒ වගේ පද. තේරුණා නේද ඒක? අනිත් ඒවා සංකීර්ණ නෑ. ඕක තමයි අර අනිත් දෙකටත් යෙදෙන නිසා ඔයගලට ගැටලුවක් එන්න පුළුවන් කියලා මම පැහැදිලි කළා. ඊළඟ ප්‍රත්‍ය මේකට යෙදෙන ඊළඟ ප්‍රත්‍ය දැන් එකෙන් හැදෙන වචන ඔයාලට මතකයි නැටුම් ගැයුම් ඒ වගේ රූපෙන්නේ නිතර පේපර් එකේ දකින්න ලැබෙනවා. නැටුම් ගැයුම් ලියුම් කියුම් හැරුම් පෑරුම් සීරුම් ඒ වගේ දකින්න ලැබෙනවා. එතකොට ප්‍රත්‍ය දෙකයි. ඊළඟ ප්‍රත්‍ය භාවකාරක උදන්ත ප්‍රත්‍ය ඊන් උදාහරණ නැටීම් ගැයීම් ලිවීම් කිවීම් හැරීම් පෑරීම් සීරීම් විකීම් නු ඊම් ඊළඟට භාවකාරක ප්‍රත්‍ය ඉලි වචන ඔයා දන්නවා නැටිලි බැලිලි කැපිලි කෙටිලි හැරිලි පෑරිලි සීරිලි ඊළඟට ප්‍රත්‍ය මන් මෙතන විභාගයට දෙනවා ලියමන් කියමන් හිරුමන් වියමන් භාවකාරක උදන්ත හරි එතකොට මූලික වශයෙන් ඔයගලට මේහා සම්බන්ධව යොදන ප්‍රශ්නවල ස්වරූපය තේරුම් ගන්න පුළුවන් අර මතක් මම ඔයගලට කියලා තිබුණා අපේ කෙටි පේපර් එකේ 9 වෙනි ප්‍රශ්නය ගොඩක් වෙලාවට කෙටි පේපර් එකේ 9 වෙනි ප්‍රශ්නේ සකස් කළේ මේහා සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට අපි නිකන් හිතුවොත් 9 වෙනි ප්‍රශ්න ගත්තොත් මෙන්න මෙහෙම කෘදන්තයක් අන්තර්ගත නොවන වර්ණය තෝරන්න. හාරන, තෝරන, පීරන, සූරන, ගැස්සීම්, බැස්සීම්, පෑස්සීම්, ඉස්සීම්, ගෙරවිලි, ඔන්චිලි,
බැලිලි, වෙනසිලි, කෑ දෑ සෑ පෑ, මුද්‍රිත භාෂිත ලිඛිත. දැන් ඔන්න මම එක අවුරුද්දක ප්‍රශ්නයක් ඔයාලට ගත්තා පොඩ්ඩක් පෙන්නලා දෙන්න. අපි ඉගෙන ගත්ත දේවල් කොහොමද ඔයාලට විභාගෙදී ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. හරිද? එතකොට ඔයා ගාව ටියුට් එක තියෙනවා නම් මම මේ කියන ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම ප්‍රශ්න දැන් කියවන්නේ නැහැ සම්පූර්ණයෙන්ම. මේ අනිත් එක මම ඔයාලට දෙන්නේ සාකච්ඡා කරන්නේ මොඩල් පේපර් එකයි පසුගිය විභාග පේපරුයි විතරයි. එතකොට දැන් මෙතන බලන්න. මෙතන කිව්වා කෘදන්තයක් නොවන පදයක් අන්තර්ගත වර්ණේ තෝරන්න. දැන් පළවෙනි උත්තරේ තියෙන වචන හතර තමයි හාරන, තෝරන, පීරන, සූරන. දැන් ඔයාට මතකයි අපි ගත්ත අපේ සිද්ධාන්තය. දැන් අපි සිද්ධාන්තයෙන් ගියොත් V කිවි ක්‍රියාපදය, P කිවි ප්‍රත්‍යය. එතන මේ තියෙන්නේ හාරන. නෑ ඔයාට මතකයි කෘදන්ත ප්‍රත්‍යය. නේද? ඒ වගේ අනික් වචනට ගැන හිතුවොත් තෝරන, පීරන, සූරන. ඔන්න ඒක අපේ උත්තරේ හොයාගත්තා. එහෙනම් ඒකේ තියෙනවා ඔක්කොම කෘදන්ත. ඊළඟ පේලියේ තියෙනවා කෑ දෑ සෑ පෑ. දැන් අද අපේ පාඩම් බැලුවා නම් ඔයාට අහුණා ඈ શબ્දය. මෙයා එන්නේ අතීත කෘදන්ත වලට. මතකද? කෑ දෑ ගෑ පෑ. ඒතර ඔයා බලනවා මෙතන තියෙන්නේ ක්‍රියාපදද කෑ, කෑවා, දෑ, දෑවා, දැම්මා, සෑ, සීසානවා, සෑ, පෑ, පානවා. ඒවා ඔක්කොම ක්‍රියාරූප. ඊළඟට තියෙනවා ගැස්සීම්. අන්න ප්‍රත්‍යක් විදිහට ගත්තාම ඊම්. ගැස්සීම්, බැස්සීම්, පැසීම්, ඉස්සීම්. ඒ ඔක්කොම හදලා තියෙන්නේ මෙන්න මේ කෘදන්ත භාවකාරක රූපය පාවිච්චි කරලා. ඊළඟට ඔයාලට අහු වෙනවා මුද්‍රිත, භාසිත, පතිත, ලිඛිත. එතන අපිට අර ගත්ත ලේඛනයේ අස්සෙදි ඒක හම්බුනේ නැහැ. නමුත් එන්න ඒ පදවල තියෙන්නේ මුද්‍රණය කරන ලද, භාෂණය කරන ලද, පතිත කරන ලද, ලියන ලද. එතන තියෙන්නේ සංස්කෘත භාෂාවේ වචන ටිකක්. ඒ ගැන අපි වෙනම නැවත පොඩි සාකච්ඡාවක් තත්සම තත්භව යටතේදී නැවත කරමු. ඊළඟට තියෙනවා ගෙරවිලි. ඔන්න ඔයා රවට්ටන්න පුළුවන් එක තැනක් තමයි මෙන්න මේ ප්‍රත්‍යය. ඔන්න අද බලන්න ඔයාව රවට්ටලා තියෙන හැටි විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න හදපු කෙනා. ඉලි. ගෙරවිලි. ගොරවනවා එකකින් ඉලි දාලා ගෙරවිලි. බැලිලි. ඉලි. වෙනසිලි. ඔතන තියෙන වචනයක් ඔන්චිලි. ඔන්චිලි. දැන් මොකද ඔයාගේ සිද්ධාන්තය? දැන් V තියනවාද ඔන්චිලි වල? ක්‍රියාරූපේ තියනවද? නෑ. ක්‍රියාරූපේ නැත්තම් එයා කවදාවත් කෘදන්තයක් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් උත්තරය ඔන්චිලි සහිත උත්තරය. ඒ කියන්නේ 5. ඒ විදිහට ඔයා දැන් ඔය ඉගෙනගත්තු සිද්ධාන්ත ටික ක්‍රියාවිය දෙවුවොත් ඔයාට මේ ප්‍රශ්නයට පිළිතුර හොයාගන්න පුළුවන්. කෙටි අනිවාර්ය පේපර් එකේ තියෙන එකට අනිත් ටිකට කෙටි සටහන් දැන් ඊළඟ අවුරුද්දේ ගත්තොත් කෘදන්තයක් නොවන පදේ තෝරන්න කියන එක. සරණ දරණ කරන වරණ සිතූ ගෙතූ පැතූ එතූ සැරෙන පැරෙන සෑරෙන පෑරෙන තේරෙන වැමෑරෙන පැලිලි බැලිලි හැලිලි දිලිලි කාදන වාදන ඡේදන වේදන. මේ වගේ වචන ස්වල්පයක් ඔයගලට දීලා තියෙනවා. ඒක අභ්‍යාසයක් විදිහට ඔයගොල්ලෝ කරන්න. මම ඒකේ උත්තර මේකේ දාලා තියෙන හින්දා දැන් කියන්නේ. ඊළඟ අවුරුද්දේ තියෙන්නේ කෘදන්තයක් නොවන කැඩූ බැලූ බිනූ මැරූ කැඩුම් බැලුම් බිනුම් රැකුම් පිසමන් වියමන් කියමන් ලියමන් නටන බනන බලන බසින නැතිලි පැනිලි බැලලි පැතලි. එකපාරම පැතලි කියලා ඔයාට අහුවෙනවා. එතන ඊළඟට ව්‍යාකරණ පේපර් එකේ ඇතැම් විට 8 වෙනි ප්‍රශ්නයේදී ඔයගලට කෙටි සටහන් ලියන්න
මේ වගේ කොටසක් දෙන්න ඉඩ තියෙනවා. කෙටි සටහන් ලියන ප්‍රශ්නයට දෙන්න ඉඩ තියෙනවා. දැන් පසුගිය අවුරුද්දේ ප්‍රශ්නේ දාලා නැහැ. 6 වෙනි ප්‍රශ්නේ අර ව්‍යාකරණ වර්ගය තෝරන්න කියන කොටසේ අනිවාර්යෙන් ස්ක්වයර් එකක් තියෙන්න පුළුවන්. ඒ විදිහට ඔයගලට මේ පාඩම විදි කීපයකින් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. විශේෂයෙන් මම ඔයගලට මෙතෙන්දි මතක් කරන්නේ අපිට යම්කිසි විදියක අවාසියක් තියෙනවා කෙටි සටහන් ප්‍රශ්නෙට ලියන්න යන එකේ ලකුණු බෙදලා දෙන නිසා එහෙම නැත්නම් අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම ඊට අමතරව අර ලකුණු එකක් අනිවාර්යයක කෙටි පේපර් එකේ එක ලකුණක් වැඩි වෙනවා කියන්නේ ඒක අනිවාර්යයෙන් මේකට බලපානවා. එතෙන් පාවිච්චි කරන්න ඊළඟට වාක්‍ය සකස් කිරීමේදී ඔයා දන්නවා කෘදන්ත පද ආශ්‍රිත වාක්‍ය රටා කීපයක්ම අපිට ඉගෙන ගන්න තියෙනවා. කෘදන්ත පද ආශ්‍රිත වාක්‍ය රටා අපි ඉගෙන ගත්තාම එතකොට කෘදන්තය අඳුනගත්තොත් ඔයාට එන්නේ උක්තයක්ද අනුක්තයක්ද කියන එක ඉගෙන ගන්නකොට ඊටාම පහසු වෙනවා. මේ විදිහට ගත්තොත් මේ පාඩම ඔයාට විභාගීය සම්බන්ධයෙන් කරුණු විශාල ප්‍රමාණයකට අදාළ වෙනවා. එහෙමනම් කෘදන්ත පිළිබඳව අපි අපේ සාකච්ඡාව අවසන් කරනවා. මම හිතනවා ඔයගලට මේ පාඩමට සාධාරණ සටහනක් සාධාරණ විග්‍රහයක් විශ්ලේෂණයක් සිද්ධ වෙන්න ඇති. එතකොට මේ හා සම්බන්ධයෙන් ඔයගලට යම් කිසි ආකාරයක ගැටලුවක් පැන නැගුණා නම් ප්‍රශ්නයක් පැන නැගුණා නම් ඒ හා සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන්න මම ඔයගලට දැන් අවස්ථාව දෙනවා.